ආයුබෝවන් අද බදා දින රාත්‍රියේ සුලිය කාලීන දේශපාලන සංවාද සටහන ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අපි බදාදා දින දක්වා දින තුනේම වර්තමානයේ මේ දේශපාලනික අර්බුදය මේ අරගලය ආරම්භ වූ මොහොතේ පටන්ම අපි මේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින දේශපාලකයන් ආරාධනා කොට සාකච්ඡා කිරීමට පියවර ගත්තා. මේ එහි තවත් එක් පියවරක් අද අපි ආරාධනා කරේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති මහතා. අයිබෝන්. අපි කතාව පටන් ගමු. අපිට තියෙන්නේ හඳුන්නෙති මහත්මයා අපි මේ දවස් දෙක තුනේම කතා කරේ ඊයේ දිනේදී විශේෂයෙන් කතා කරේ පෙරේදා දිනේදී අපි විශේෂයෙන් කතා කරේ අරගල භූමියේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව. නමුත් අපි එතෙන්ටත් යන්. ඊට කලින් අද දිනේ විශේෂත්වයක් තිබෙනවා මේ ගැටුම් ඉවර කරගන්නට මේවා සමතයකට පත් කරගන්නට අපි මුහුණ දී තිබෙනා වූ අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය කරන යෝජනා මාලාවක් පිළිබඳව අද දිනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. අපි එතනින් ආරම්භ කරමු. ඇත්තටම මේ අරාජිකත්වය අපි සම්පූර්ණයෙන් අවසන් කරන්න ඕනේ. රටක් හැටියට මම හිතන්නේ ලෝකයේ ඉස්සරහා අපි අසරණ වෙනවා. ඒ වගේම රටේ ජනතාව තව එන්න අසරණ වෙනවා මේ අරාජික ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය ඉදිරියට පවත්වාගෙන ගියොත්. ඒ නිසා තමයි අපි අද ජාතික ජනබලවේගය හැටියට රට හමුවේ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම කෙටි කාලීන යෝජනා මාලාවක් මේක මේ පවතින දේශපාලන අර්බුදය නිමා කළා රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා. මොකද ආර්ථිකය හදන්නත් බෑ මේ දේශපාලන ස්ථාවරත්වය හදින්න නැතුව. මොකද ආයෝජකයෝ ඉන්නේ නැහැ, ව්‍යාපාර ආරම්භ කරන්න බෑ, කර්මාන්ත ආරම්භ කරන්න බෑ, රුපියල ස්ථාවර කරන්න බෑ. අඩුතරමේ අපේ රටට ණය දෙන ආයතන වලින්වත් අපට මේ ආර්ථික තත්ත්වෙන් ගොඩ එන්න උත්තරයක් සඳහා සාකච්ඡා කරන්න බෑ ස්ථාවරත්වයක් නැතුව. අද ගත්තොත් රටේ අග්‍රාමාත්‍යවරයෙක් නැහැ, කැබිනට් මණ්ඩලයක් නැහැ, රටේ මුදල් ඇමතිවරයෙක් නැහැ. එතකොට රටේ ජනාධිපතිවරයා හොයාගන්න නැහැ. ඉතින් මෙවැනි අස්ථාවර තත්ත්වයක දැන් තියෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ. අඳිර නීතිය දානවා, හදිසි නීතිය දානවා. දැන් බලන්න මේ අවුරුදු 3ට අපේ රටේ කී වතාවක් අඳිර නීති දාලා තියෙනවද කියලා. කී වතාවක් හදිසි නීතිය ක්‍රියාත්මක කළා තියෙනවද කියලා. එතකොට මෙවැනි තත්ත්වයක් ඉස්සරහා රටේ දශමයක්වත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා තමයි අපි ඉතා පැහැදිලිව අද ඉදිරිපත් කරන්නේ පළවෙනි දේ හැටියට මේ දේශපාලන අරාජිකත්වය පියමන් කරන්න නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්න ඕන. පළවෙනි කොන්දේසිය. මොකද ඔහුට දැන් ජනවරමක් නැහැ. ඔහුගේ කැබිනට් මණ්ඩලයක් ඔහුට නැහැ. ඔහුට අග්‍රාමාත්‍යවරයෙක් නැහැ. ඒ නිසා ඔහු ඉවත් වෙන්න ඕන. එතකොට දැන් ව්‍යවස්ථාව අනුවත් අග්‍රාමාත්‍යවරයෙක් නැති තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා ඉවත් වුණාට පස්සේ කතානායකවරයා තමයි වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒක මේ අපේ කැමැත්තට කියන දෙයක් නෙමෙයි. ඒක ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. තුන්වෙනි පුරවැසිය හැටියට తాවකාලික වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරන්න බෑ. ඒක මම කියන්නේ මේ මහින්ද යාපා අබේවර්ධන මහත්තයාද නැද්ද කියන එක නෙමෙයි තනතුරෙන්. එතකොට ඒක ව්‍යවස්ථානුකූලයි. ඊළඟට අපි කියන්නේ දැන් තවදුරටත් මේ පාර්ලිමේන්තු සංයුතියට ජනවර්ම නියෝජනය වෙන්නේ නැහැ. ජනතාව කැමති නැහැ. ඒක තමයි මහපාරේ උද්ඝෝෂණවල හැම දිස්ත්‍රික්කයකම හැම තැනම පේන්න තියෙන දේ. ඒ නිසා ජනතාවගේ විශ්වාසය බිඳ වැටලා තියෙන නිසා ඉදිරි ක්‍රියාමාර්ග හැටියට අපි කියනවා ජනතාව කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව සලසා දෙන්න ඕන. අන්න ඒ සඳහා අපි යෝජනා කරනවා ක්‍රම දෙකකින් නැත්නම් ආකාර දෙකකින් ඒකට ප්‍රවේශ වෙන්න. එකක් තමයි වර්තමාන දේශපාලන තත්ත්වයේ මේ අරාජිකත්වයේ තුරන් කිරීමට ජාතික ජනබලවේගය හැටියට අපි වගකීම් බාරගෙන අපි ලෑස්ති ජාතික ජනබලවේගයේ ප්‍රධාන වගකීම දරන කැබිනට් මණ්ඩලයක් පවතින පාර්ලිමේන්තුවෙන් නම් කරා. පවතින පාර්ලිමේන්තුවෙන් නම් කළ ඒක සම්පූර්ණ වගකීම අපි බාරගෙන කටයුතු කරා. ඒක දීර්ඝකාලීන නෙමෙයි කෙටි කාලීන මේ අරාජිකත්වයේ තුරන් කරලා ආර්ථිකයේ සාමාන්‍ය තත්ත්වයකට ජනතාවට පත් කරලා මූලික අවශ්‍යතාවයන් ටික වන නේ තෙල් පෝලිං නැති කරලා අද ගෑස් පෝලිම මේ තියෙන ආහාර ප්‍රශ්නේ මේ තියෙන දේවල් මේ පවතින තත්ත්වයෙන් බෙදා හැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා අපි මැදිහත් වෙලා මේක සමතකරපත් කරගෙන ඊළඟට පළවෙනි දේ තමයි
ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන මේ දේශපාලන අරාජිකත්වයෙන් තුරන් කරන වැඩපිළිවෙලකට යන්න. ඒ සඳහා පළවෙනි ක්‍රියාමාර්ගයකට අපි යෝජනා කරනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. දැනටම ඉදිරිපත් වෙලා තියෙන ජනාධිපති බලතල අඩු කරන සහ ජනාධිපතිවරයාගේ කාලයේ දූරේ කාලය සීමා කරන 21 වෙනි සංශෝධනය වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන්. ඊළඟට ජනාධිපති දූරේ අහෝසි කිරීම සඳහා වන යෝජනාව සහිතව ජනමත විචාරණයක් සහ මහමැතිවරණ එකවර පවත්වන්න පුළුවන්. එවැනි යෝජනා මාලාවකින් නැවත අපේ රටේ දේශපාලන ස්ථාවරත්වයේ ගොඩනැගීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඒකදී අපි කියන්නේ එක ප්‍රවේශයක් තමයි අපි ජාතික ජන බලවේගයේ මේ පාර්ලිමේන්තු සංයුතිය තුල උනත් අපේ වගකීමෙන් අපි පත් කරගන්න යාන්ත්‍රණයක් කැබිනට් මණ්ඩලයක් එක්ක ඒ වැඩේ කරන්න ඕනේ. දෙක එහෙම නැත්නම් අපි දෙවෙනි විකල්පය හැටියට යෝජනා කරනවා කෙටි කාලයක් සඳහා වර්තමාන පාර්ලිමේන්තුවේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිටව ගන්න. හැබැයි ඒ ආණ්ඩුවේ අපි മന്ത്രിවරු අපේ ඉන්න අය විපක්ෂයේ ඉන්නේ. අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙන්නේ නැහැ. හැබැයි අපි ආණ්ඩුවේ කටයුතු වලට බාධා නොකර මේ කෙටි කාලීන වැඩපිළිවෙල. ඒකත් මේ වැඩපිළිවෙල තමයි. එක්කෝ මේ වැඩපිළිවෙල අපි ආණ්ඩුව අපේ ප්‍රධාන වගකීම යටතේ අපි කරන්න ලෑස්ති. එහෙම නැත්නම් ආණ්ඩුවෙන් එළිය ඉඳගෙන විපක්ෂයේ වගකීමක් හැටියට අපි දරමින් නමුත් මේ කෙටි කාලීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. මේකට මම කියන්නේ වියදම් වෙන්නේ නැහැ. දැන් රටේ ආර්ථික ප්‍රශ්න මේකට බලපාන්නේ නැහැ. ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයාට මේ ව්‍යවස්ථාව අනුව අයින් කරන්න බෑ කියන එක බොරුවක්. අයින් වෙන්න පුළුවන්. ඊළඟට ජනාධිපතිවරයාගේ දූරකාර්ය සීමා කරන බලය සීමා කරන 21 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ මේ තියෙන පාර්ලිමේන්තුවේ සම්මත කරලා අනුමත ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ඊළඟට ඒක ඉතා ඉක්මනින් කරන්න පුළුවන් දෙයක්. ඊළඟට ජනතාවට තියෙන ආර්ථික පීඩනයවම කරන්න අත්‍යවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒව නැත්නම් ඉතින් වැඩක් නැහැ. දැන් තියෙන තෙල් ටිකවත් බෙදා ගන්න යාන්ත්‍රණයක් නැහැනේ. තියෙන තෙල් ටික බෙදා ගන්න යාන්ත්‍රණයක් නැහැ. ඉතින් ඒක කටයුතු කරන්න ඕන. විධායක ජනාධිපති ක්‍රමයේ මහා විෂකුරුදයක් බව අපි දැන් කාටවත් පැහැදිලි. ඒක අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා අනුමත කරගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපි කියන්නේ මේ తాවකාලික ආණ්ඩුව පිහිටවල 6 මාසයක් ඇතුළත 6 මාසය කියන්නේ අවසාන කාලේ ඊට මෙහා ඕනම කාලෙක නව පාලනයක් පිහිටව ගන්න ජනතාව කැමති ආණ්ඩුවක් පිහිටව ගන්න මහමැතිවරණයක් පවත්වන්න. මහමැතිවරණයකට සල්ලි නැහැ කියන කතාව බොරු. ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ නේ ඒකට. විදේශ විනිමය ප්‍රශ්නයක් නැහැ ඒකට. මොකද කලින් විශාල වියදමක් දරලා තියෙන්නේ මැතිවරණ වලට හේතු කිහිපයක් එක්ක. එකක් තමයි මැතිවරණ නිලධාරීන් පුහුණු කිරීමට. 2019 2020 අපි දන්න මාස ගණනාවක් නිලධාරීන්ගේ පුහුණු කිරීම කටයුතු වලට ඊළඟට නිලධාරීන් ජනතාව දැනුවත් කිරීමට ආදි වශයෙන් මුදල් වියදම් කරා කෝටි 167ක් විතර වියදම් වෙලා තියෙනවා. ඊට පස්සේ පෝස්ටර් ඉරන්න කියලා පොලිසිය යොදවගත්ත ඒවට කෝටි 100ක් විතර වියදම් කරලා තියෙනවා. දැන් ඒවා මැතිවරණ කොමසාරිස්තුමාගේ වියදම් වාර්තා බලනකොට අපිට පේනවා. ඒව දැන් අවශ්‍ය නැහැ. 2019 2020 පුහුණු කරපු පුහුණු වෙච්ච නිලධාරීන් දැන් ඉන්නවා. ඒ වගේම අපි දන්නවා රාජ්‍ය සේවයේ ඉන්න විධායක නිලධාරීන්ගේ ඉඳලා මැතිවරණ කටයුතු වලට සම්බන්ධ වෙන ඕනම නිලධාරි මහත්තයෙක් මේ තියෙන තත්ත්වයටදී يعني අර පාසලේ ඉන්න ගුරුවරුන්ගේ ඉඳලා විවිධ මට්ටම් වලින් විධායක ශ්‍රේණී වල පරිපාලන සේවාවල් වල කටයුතු කරන නිලධාරීන් මැතිවරණ රාජකාරී වලට යෙද වෙනවා. ඒ අයටකින් අපිට විවෘත විල්ලීමක් ගන්න පුළුවන්. මේ පවතින තත්ත්වය සලකා බලලා මැතිවරණ දිනේ මැතිවරණ රාජකාරී සඳහා දීමනා ලබා නොගෙන දෙමු කියන. ඒ කියන්නේ ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන්. මොකද ඒ නිලධාරීන්ට මාසෙපඩිය කොහොමද හම්බෙන්නේ උනේ? මේ මැතිවරණ රාජකාරී වලට විශේෂ දීමනාවක් ලබන එක ඉවත් කරගන්න පුළුවන්. එතකොට යන්නේ මොනවාටද? එතකොට වියදම යන්නේ කොළව print කරන්න විතරයි. ඉතින් එතකොට දැනටවත් ආණ්ඩුව වියදම් වෙන් කරලා තියෙන වැඩ ලක්ෂයක් ව්‍යාපෘතියට මම දන්න තරමට මිලියන 85000 කෝටි 8500. ඉතින් එච්චර මුදලක් යන්නේ නැහැ ඡන්දෙට දැන් වියදම් කරන්න. දැනටත් බෝගෙන් කෝටි 5000ක්වත් ඉතුරු වෙලා තියෙන තව. මේ අවුරුද්දේ වැඩ ලක්ෂයක් කරේ නැහැ. ඒවෙන් සල්ලි අරගෙන ඡන්දේ කරන්න පුළුවන්. ඡන්දේ කරන්න පුළුවන්. ඒකින්ද ඡන්දේ කරලා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න ගියාන් පස්සේ අපි විශ්වාස කරනවා දැන් මේ ගෝල්ඩ් පේස් පිටි අරගල කරන දිස්ත්‍රික් වල අරගල කරන වෘත්තීය සමිති තවත් බහුජන සංවිධාන ශිෂ්‍ය ව්‍යාපාරය තරුණ ව්‍යාපාර දේශපාලන සංවිධාන තියෙනවා. ඒ අයගේ නියෝජනයකුත් අවශ්‍යයි. මේක අධීක්ෂණය කරන්න. ඔයලා බලන්න. එතන මහානායක හාමුදුරන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්ගේ අධීක්ෂණයක් අවශ්‍යයි. නීතිඥ සංගමයේ යෝජනා මාලාවකුත් ඉදිරිපත් කරන නීතිඥ සංගමයේ වගේ ස්වාධීන සංවිධානවල අධීක්ෂණයක් අවශ්‍යයි. එතකොට මෙන්න මේ කටයුතු මේ 6 මාසය ඇතුළත මේ කටයුතු
හරියට කෙරෙනවද නැද්ද කියන එක හොයලා බලන්න අධීක්ෂණ මණ්ඩලයක් හැටියට ඔවුන් නම් කරගන්න පුළුවන්. එතකොට මුළු මහත් සමාජයේ මේක ආබද්ධ වෙච්ච කාටවත් ආයි කකුලෙන් අදින්න බැරි ප්‍රායෝගිකව කරන්න බෑ කියලා කාටවත් කියන්න බැරි යෝජනා මාලාවක් තමයි අපි අද ඉදිරිපත් කළ තියෙන්නේ. අපි හිතන මේ යෝජනා මාලාව ඉතාම ප්‍රායෝගිකයි ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා මාලාවක්. ඉතින් ජාතික ජනබලවේගය හැටියට මේ රට මේ පවතින අරාජිකත්වයෙන් ගොඩ අරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න අපට අවශ්‍යයි. තව දුරටත් ගියොත් මේක අසාර්ථක රාජ්‍යයක්, කඩාවැටෙන රාජ්‍යයක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා අපි කැපකිරීමක් කරලා සමාජයේ කැපකිරීමක් කරන්න ලෑස්ති. අපි මේ අභියෝගේ බාර ගන්නත් ලෑස්ති. අපි විශ්වාස කරනවා අපේ තියෙන දැනුමෙන් හැකියාවෙන් මේ දේ කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් මම කියන්නේ මාස 6 කියන්නේ දිගු කාලයක්. මාස 3කදී අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන් නම් මාස 3කදී ජනතාවට අවස්ථාව දෙන්න ඕන. ජනතාව කැමති පාලනයක් රටේ ස්ථාවරපත් කරගන්න. මොකද මේ ආණ්ඩුව බලයට ආවෙත් කුමන්ත්‍රණ වලින්, බලේ හිටියෙත් කුමන්ත්‍රණ වලින්, අද අවසාන මොහොතේ බලේ ඉන්න හදන්නේ කුමන්ත්‍රණ වලින්. ඊයේ පෙරේදා වෙච්ච දේත් අපි දකින්නේ ඒ වගේ බලය ගත්තේ කුමන්ත්‍රණයෙන්, බලේ හිටිය කුමන්ත්‍රණයෙන්, බලේ ඉන්න හදන්නේ කුමන්ත්‍රණයෙන්. ඒක මම හිතන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදයට අන්තිම අහිත කරයි. ඉතාම පැහැදිලිව කියන්න ඕන පහුගිය දා සිද්ධ වෙච්ච මර ප්‍රහාරය අපේ රටේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ඉතාමත්ම නරකම කළු පැල්ලමක් ඉදිරිපත් කරනවා. මොකද මේ ජූලිය කියන්නේ අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ බරපතලම ඛේදවාචක සිද්ධ වෙච්ච කාලයක්. කළු ජූලිය අපට මතකයි. කළු ජූලියේ මතක අපේ සමාජයෙන් අදටත් ඉවත් කරගන්න බෑ. දේශපාලන බල කෑදරකම නිසා ජාතිවාදී අවුස්සලා නේ නැති කෝලහලයක් ඇති කරලා එදත් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදී අපට අහිමි කරේ කළු ජූලි කෝලහල පටන් පවත්වුවා. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරෙත් මේ ජූලියේ. ඒතර මේ කළු ජූලිය වගේම ඉන්දු ලංකා ගිවිසුමෙන් අපේ රටට බරපතල හානියක් සිදු කරා. ඉතින් මේ කළු ජූලියෙම කොටසක් හැටියට තමයි අදත් මේ තාමත්ම නරක විදියේ ක්‍රියාදාමයක් සිදු කරේ. ඉතින් ඒ ක්‍රියාදාමය අපි කවුරුත් දැන් දන්න නිසා ඉගෙන ආයි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක සම්පූර්ණ වගකීම. ඒ සිදුවීම සිද්ධ වෙච්ච දවසෙත් සිදුවීම සිද්ධ වෙච්ච දවසෙන් පසුව සිද්ධ වෙච්ච සියලු ක්‍රියාවලියෙන් සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා කොටාබේ රාජපක්ෂ හැංගිලා ඉන්න ජනාධිපතිවරයා බාර ගන්නවා. මොකද හේතුව ඔවුන් මේ தත්ත්වය ඇති නොකළනම් ඔවුන් මේ தත්ත්වය නිර්මාණය නොකළනම් ඉන් පස්සේ ඇති වෙච්ච කිසිදු සිදුවීමක් ඇති වෙන්නේ නැහැ. ඒවා ඕපපාතිකව සිද්ධ වෙච්ච සිදුවීම් නෙමෙයි. මෙතන ඉතාමත්ම සාමකාමී විදියට උද්ඝෝෂණය කරපු අය හිටියේ. ඒ අය ගල් කැටයක් අතර ගත්ත අය නෙමෙයි. සටන් පාඩ විතරයි කිව්වේ. ඔවුන් ආදරේ අරගලයක් කළා. ඔවුන් සංගීතෙන් අරගලයක් කළා. ඔවුන් නව පරම්පරාවේ නිර්මාණශීලී අරගලයක් කළා. ඔවුන් තාක්ෂණය පාවිච්චි කළ අරගලයක් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයට ඩිජිටල් චිත්‍ර ඉදිරිපත් කරා කියලා පළුද්දක් උනේ නැහැ. නිර්මාණශීලී. ඒ විවේචනේ ඕන කෙනෙකුට දරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ විවේචනේ හාස්‍යජනක වුණාට, ඒ විවේචනේ උපහාසාත්මක වුණාට, ඒකෙන් කාටවත් රිදුන්නේ නැහැ, තුවාල වුණේ නැහැ. හැබැයි ඇන අමුණ පොළු අරගෙන ඇවිල්ලා. ඒ වයින් මිනිහෙක් ඔළුවට ගහන්න පුළුවන් නම් ඒක මොනතරම් සාහසිකද? නිරායුධ මිනිසුන්ට. විශේෂයෙන් පොලිසිය බලාගෙන ඉඳද්දි. අපි දන්නවා මීට කලින් ශිෂ්‍යෝ අරගල කරනකොට පොලිසිය බැරියර් දාන්නේ පාරේ කණු අමුණලා. එතකොට මෙතන අර්ලියගහ මන්දෙන් එළියට එනකොටම මේක දන්නවා කුපිත කරවල එන්නේ කියලා. අර නාලාගිරිය යතාට රාපෝවල ගේන්න වගේ. හරි? කුපිත කරවල ගෙන ආයේ පාරට. පොලිසිය දන්නවා. දැන් ඔය ඊට කලින් දවසේ තමයි කොල්ලුපිටියේ HY මහත්තයාව මාරු කරලා ගේන්නේ මෙහෙට. එයා ආරච්චි කට්ටුව පොලිසිය සනත් නිසාන්තත් එක්ක හිටපු කෙනෙක්. අනුරුද්ධ හේරත්. එයා ඊට කලින් දවසේ ගේන්නේ. කුරුදුවත්තේ ඉඳලා එයාට තියෙන දන්න අය දන්න චෝදනා ගොඩක් තියෙන කෙනෙක්. එයා ගෙනල්ලා තියලා ඒවා නිකන් වෙන්නේ නැහැ. හිටපු HY මහත්තයා මාරු කරලා පැත්තකට යවලා. එහෙම වෙන්නේ. ඒතර මෙකන ඒක කලින් සැලසුම් කරේ නැහැ කියලා කියන්න බෑ අවස්ථා සම්බන්ධව ඔක්කොම දකින්නකොට. යන අගමැතිවරයා ඉල්ලාස් වෙනව නම් හරි ඇස් වෙන්නේ යනව නම් හරි ඒක කියලා ඈ එතනින් කට්ටිය යවන්න බැරිද? එහෙම නෙවෙයි අපි දැක්කනේ වීඩියෝ වල අපි දැක්කා සමහර ඒවා කියනවා හා දැන් ගෝල් පේස් යමු. ආමල් රාජපක්ෂත් එක්ක ෆොටෝ ගහන කට්ටිය කියන්නේ මේ සෙල්ෆි එක ගහින් නැතුව ගෝල් පේස් එක දැන් ගෝල් පේස් එකට යන්න.
ගෝල් පේස් එකට යන්න. එතනට එන්න තමයි මෙතන ලෑස්ති කරේ. මහ ජනතාව අතර කුපිත වීමක් වෙලා මහ ජනතාව විසින් පහර දීලා මෙතන උද්ඝෝෂණයේ සාමකාමී යෙදිච්ච පිරිස එළෙව්වාය කියන මතය හදන්න තමයි ප්‍රවෘත්ති ලෑස්ති කරලා තිබුණේ. ඒක අවුල් වුණා. හරි. ප්‍රහාරයේ අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ට වෙන්නේ නැහැ. ප්‍රහාරයේ අශිෂ්ට නම් ඒකෙන් ප්‍රතිප්‍රහාරයේ නේද? ශිෂ්ටත්වය හොයන්න එපා කියලා කියන්නේ ඕකනේ. ඊට පස්සේ වෙච්ච සිදුවීම් අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. නමුත් අනුමත නොකරත් ඒව සිද්ධ වෙීමේ හේතුවක් තිබුණා. මොකද අර මුල් හේතුව නැත්තම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේක ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවෙච්ච අතිශය නරකම කළු පැල්ලම. මහින්ද රාජපක්ෂ මහත්තයා එයා මොකක් හරි අපේ රටේ ඉතිහාසයට එකතු කරා නම් යුද්ධය සම්බන්ධයෙන් දායක වෙලා ඒ ගැන තිබිච්ච යාට තිබිච්ච කීර්තිනාමය ගෞරවය සම්පූර්ණ විනාශ කරගෙන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ජීවිතයත් බිලි අරගෙන තමයි අවසානයේ යන්න ගියේ. ඉතින් ඒක මං හිතන්නේ අපේ රටේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ අවම වශයෙන් හරි බලාපොරොත්තු වෙන අපි කිසි කෙනෙක් අනුමත නොකළ යුතු තත්ත්වයක්. ඒ නිසා ඒක ඉතාම පිළිකුලෙන් එලා දකින්න ඕන අපි කවුරුත් සියලු දෙනා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව. ඒ වගේම මේ ඇතිවෙච්ච අරාජිකත්වය යලි ඇති නොවන තත්ත්වයට රට ස්ථාවර කිරීමට කෙටි කාලීනව කඩිනම් පියවර ගන්න ඕන. අද අපි යෝජනා කළේ ඒ කඩිනම් පියවර ක්‍රියාමාර්ගය. මන්ත්‍රීතුමනි ඔබ නවත්තපු තැනින් මම ආරම්භ කරන්නම්. අද ඒ යෝජනාවලිය ඔබ ඇතුළු ජාතික ජනබලවේගයේ ඉදිරිපත් කරා. මේ පිළිබඳව දැන් සාකච්ඡා කිරීමට අවශ්‍යයි. මේකට අපි කියනවා ඕපන් ෆෝරම් එකක් ඕන අපිට. මේක කතා කරන්නට. විද්වතුන්ට කතා කරන්නට අවශ්‍යයි. රටේ ජනතාවට කතා කරන්න අවශ්‍යයි. දේශපාලන පක්ෂ වලට කතා කරන්නට අවශ්‍යයි. බුද්ධිමතුන්ට කතා කරන්න විද්වතුන් වෘත්තිකයන්ට මේව කතා කරන්නට මේක අවශ්‍යයි. කොච්චර කාලයක් අපිට යයිද මන්ත්‍රීතුමනි දැන් මේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ. දැන් නෑ. දැන් මොකද මේ මොහොත වන විට ජනතාවගේ ප්‍රශ්න සියල්ල අමතකයි. ජනතාවගේ ප්‍රශ්න පැත්තක. ඒක කුණු කූඩේක. දැන් හැමෝම කතා කරන්නේ කාගේ ගෙටද ගිනි තිබ්බේ, කාටද ගැහුවේ, බස් කීයක් කුඩු වුණාද, මොකක්ද දැන් මේක වෙනම පැත්තකට හැරවිලා තියෙන්නේ. හැබැයි දැන් ඔය යෝජනාවලිය ඔබතුමන්ගේ ඔය කොලේට ඔය කරුණු කාරණා ටික දාලා ඉවර වෙලා මේක සාකච්ඡා කරන්නට අවශ්‍ය කරන ඒ විවෘත වේදිකාව හදාගන්නේ කවද්ද? පළවෙනි දේ අද වුණත් පුළුවන්. දැන් අද රාත්‍රියෙන් පටන් ගන්න පුළුවන් මේක පටන් ගන්න සාකච්ඡාව. පළවෙනි කොන්දේසිය සම්පූර්ණ කරන්න ඕන. මොකද්ද? වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය දූරෙන් ඉවත් විය යුතුයි. ඒක සිද්ධ නොවේ වෙන මොකුත් කරන්න බෑ. මොකද හේතුව බලන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ಜಾති අමුතු අවස්ථා කොච්චර තියෙනවද? මේ දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ඒ ඇති වෙලා තියෙන තත්ත්වයට වඩා සරල තත්ත්වයන් තුලද සංකීර්ණ තත්ත්වයන් තුලද මීට වඩා භයානක සංකීර්ණ තත්ත්වයන් තුලද එතුමා ಜಾති ඇමතුවේ. පෝර ප්‍රශ්නෙට ಜಾති ඇමතුවා. ගම සමග පිළිසඳර ගැන කතා කරන ಜಾති ඇමතුවා. එතුමා කළා තියෙන වැඩ ගැන කයිවාරු ගහන ಜಾති ඇමතුවා. නැද්ද? ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන ಜಾති ඇමතුවා. දැන් රටම අක්‍රිය වෙලා හදිසි නීතිය දාලා මහ ජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කළා. ඇඳිරි නීතිය දාලා දුටු දන වෙඩි තියන්න නියෝග කළා. හරිද? තියෙන වෙලාවේ කෝ ජනාධිපතිවරයා ಜಾති අමතන්නේ නැහැ. දැන් එයා ಜಾති අමතර කියන්න ඕනේ. යා සම්බන්ධයෙන් මේ ඔක්කොම තියෙන්නේ. ගෝඨා ගෝ හෝම් කියන්නේ වෙන කෙනෙකුට නෙමෙයි. එයාගේ කැබිනට් මණ්ඩලය අයින් වෙලා. දැන් එතකොට එයා ಜಾති අමතර කියන්න ඕන. එළියට ඇවිල්ලා කියන්න ඕන කොහේ හරි හැංගිලා ඉන්න තැනකින්. හැංගිලා ඉන්න තැනින් එයා ඇවිල්ලා කියන්න ඕන එයාගේ ඉස්සාවරේ මොකද්ද දැන්? නේද? පළවෙනි යෝජනාව තියෙන එක. ඒකද හෙට උදේ ඉඳලා මේක පටන් ගන්න පුළුවන්. හෙට උදේ ඉඳලා පටන් ගන්න පුළුවන්. මොකද එයා ඉවත් වෙච්ච ගමන්ම නිල වශයෙන්ම කතානායකවරයා වැඩ බලන తాවකාලික ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එතනින් පස්සේ තමයි ඊටු ටික පටන් ගන්න පුළුවන් අපිට. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමන්ම කියනවා දැන් මේ ජනාධිපතිවරයා දැන් ඔව් මේ හැම එකටම ಜಾති ඇමතුවා දැන් මේ අත්‍යවශ්‍ය මොහොතේ මේ කේදනීය තත්ත්වය උදා වෙලා තියෙන මොහොතේ කතා කරන්නේ නැහැ ಜಾති අමතන්නේ නැහැ. දැන් එතුමත් එක්ක කතා කරලා ඔය පළවෙනි කොන්දේසිය සම්පූර්ණ කරගන්නට ඔය හිතන විදිහට පුළුවන් කමක් නැහැ නේ. ඉතින් ඒකේ මෙතන ඊට පස්සේ එතුමා සම්පූර්ණ වක්කින් බාර ගන්න මෙතෙන් තත්ත්වයටද. එතුමාගේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට එළියට එන්න විදියක් නැහැ. ඇමතිවරුන්ට එළියට එන්න විදියක් නැහැ. දැන් මේ දැන් ගිනි තිබීම් ටිකක් තිබුණානේ සිද්ධිය වෙච්ච දවසේ. මේ වේද දවසේ ගිනි තිබීම් සිද්ධියක් වුණා.
ඉතින් එතුමා මේ රටක ආරක්ෂාව දෙන්නේ කොහෙද? එතුමා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ටත් ආරක්ෂාව දෙන්න බැරුව. දැන් ඔය අපි දන්න තරමට එතුමා ආරක්ෂා කළ තියෙන එතුමාගේ පවුලේ කට්ටිය විතරයි. එතුමාගේ පවුලේ කට්ටියට ආරක්ෂාව දීලා දෙනවා අනික කාටවත් ආරක්ෂාවක් නැහැ. ඉතින් එහෙම ජනාධිපතිවරයෙක් වැඩක් නැහැ නේ. එතුමා ගැන තිබිච්ච කියවීම ඕක නෙමෙයි සමාජෙ රටේ. එතුමා මේ මුළු රටක් ආරක්ෂා ගන්න ආපු ජනාධිපතිවරයා. සාරාන්ගේ බෝම්බෙන් පස්සේ ඒක ප්‍රයෝජනෙට අරගෙන බලයට එනකොට එතුමා කිව්වේ මොකද්ද? එක රටක් එක නීතියක් හදනවා මම මුළු රටේම ජනතාව ආරක්ෂා කරනවා. අවසානයේ යා රැකලා තියෙන යාගේ පවුල විතරනේ. අපි දන්නෙත් නෑ ඒ පවුලේ කට්ටිය තිරුණාමලයට ගෙනිච්චලු නේවි කැම්ප් එකේ ඉන්නවලු අරහෙ ඉන්නවලු මෙහෙ ඉන්නවලු ඒ විතරයි. කල්පනා කරපන්. දැන් ඔය මම දන්න තරමට ඒ සිදුවීම වෙන සැලසුම් සහගත ස්වභාවයක්. ඒ සිදුවීම් වලත් අතිශය සැලසුම් සහගත ස්වභාවයක් තියෙනවා. ඇයි? කොල්ලොන්ට කෙල්ලොන්ට මේ පාරේ ඉන්න මිනිසුන්ට පෙට්‍රල් ලීටරයක් ගන්න පොලිමේ ඉන්න පැය ගාණක්. තෙල් නැහැ ලංකාවේ පොලින් වල මිනිස්සු. මේ මහා දැවැන්ත මන්දිර ගිනිගන්න. කොහොමද? කවුද ඒකින් තියන්නේ? ඔබ කියන්නේ දැන් මේ සියල්ල සැලසුම් සහගතව මම කියන්නේ හිතන්න බැරිද කියන්නකෝ. අර මහා දැවැන්ත මන්දිරයක් ගිනි තියන්න බැරිද බුලද මේ භූමි තෙල් බෝතලයකින් පෙට්‍රල් බෝතලයකින්. හිතන්නකෝ නිකන් හිතන්නකෝ. ඒ කැබිනට් මණ්ඩලේ ඉන්න මිනිසුන්ගේ ආරක්ෂාවක් දෙන ජනාධිපතිවරයෙක් නැහැනේ. ඉතින් එයා දැන් ජනාධිපති නෙමෙයි. හිටියත්. එයා පිළිගන්නේ නැහැ. මම හිතන විදිහට රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි එයාගේ පක්ෂ මිනිස්සුවත් එයාගේ ඇමති මණ්ඩලයවත් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හැටියට පිළිගන්නේ නැහැ. මොකද මේ තරම් තීරණාත්මක මොහොතක ට්විටර් පණිවිඩ වලින් ජාතිය අමතන ජනාධිපති කෙනෙක් මිනිසුන්ට ඕනද කියන්නේ? ඒ මොකද? පුරවැසියෙක් හැටියට මට නම් වැඩක් නැහැ. පුරවැසියෙක් හැටියට මට වැඩක් නැහැ. මගේ ජනාධිපති අර මන් දන්නේ නැහැ. දැන් රුසියාවයි යුක්‍රේනයයි ගහ ගන්නකොට හරිද? රුසියාවේ පුටින් ගැන අපි ලෝකෙම දන්නවා. යුක්‍රේනයේ ජනාධිපති ගැන අපි දන්නේ නැහැ. එයා නිකන් කවටෙක් මේ චිත්‍රපටි නළුවෙක් කරේ මේ කිව්වට මේ මිනිස්සයා පාරට බහැලා භූමියට බහැලා මේ මිනිස්සයාගේ ජනතාව වෙනුවෙන් සටන් කළා. හිටියානේ. ඉතින් මෙයා මේ ආරක්ෂක හමුදාව හිටියයි කියලා කියන්නේ. මෙයා රටේ ජනතාව පැත්තක තියන්නකෝ. රටේ ජනතාව වෙනුවෙන් එයාට පාරට බහින්න බෑ කියලා එයා ඔප්පු කරලා ඉවරයිනේ දැන්. පෝර ප්‍රශ්නේදී ඔප්පු කරා. නේද? කෑම් ප්‍රශ්නේදී ඔප්පු කළා, භූමි තෙල් ප්‍රශ්නේදී ඔප්පු කළා, තෙල් ප්‍රශ්නේදී ඔප්පු කළා. බෙහෙත් ප්‍රශ්නේදී ඔප්පු කළා තියෙනවා, බඩු මිල ප්‍රශ්නේදී ඔප්පු කළා තියෙනවා. එයා රටේ ජනතාවගේ පැත්තේ නෙමෙයි ඉන්නේ කියලා. හරි ඒක පැත්තකින්ම තියමුකෝ. එයා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ජනාධිපති නෙමෙයි. හැබැයි එයාගේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන්. එයාගේ ඇමති මණ්ඩලය වෙනුවෙන් එයා ජනාධිපති වෙන්නේ නැහැ. නෑනේ. ඒකෙන් තමයි මම කියන්නේ දැන් එතුමා ඉතින් දැන් ඉතින් යන්න ඕනේ ඉතින්. ගෝට ගෝ හෝම් කියන වචනේ අර්ථය තේරුම් ගන්නව නම් මහ පොළොවේ දේශපාලනේ තේරෙනව නම් මේ දැන් කලාවගේ පිස්සු විකාර වැඩ කරන්නේ නැතුව මේ කරපු දේ ඒකනේ හත් පොළේම ගාගත්තා නේ හත් පොළේම ගාගත්තා ඒ කියන්නේ ඒගොල්ලෝ අර පරණ සම්ප්‍රදායික විදිහට හිතන්නේ රාජ්‍ය සභා മന്ത്രിවරු ටික ගෙනල්ලා ඇමතිවරු ටික ගෙනල්ලා හිටපු පළාත් සභා മന്ത്രിවරු ටික ගෙනල්ලා සභාපතිවරු ටික ගෙනල්ලා ආණ්ඩුවේ වාහන ටික ගෙනල්ලා ෆෝම් කරාම නේද අවුස්සුවට පස්සේ ඇවිස්සලා පාරට බැස්සම නිකන් පිස්සු බල්ලෝ වගේ ගිහිලා ගහ ගැහුවට පස්සේ ජනතාව නැවිලා මේ ගුටි කාගෙන පිළි අරගෙන යයි කියලා බලාගෙන හිටියේ. ඉතිහාසෙ වෙලා ඇති එහෙම. වෙලා තියෙනවා එහෙම. ඒගොල්ලෝගේ ගුටි කන්න බලාගෙන හිටපු ජනතාවකුත් හිටිය කාලයක්. ඒක දැන් නැහැ. දැන් ඒක මේ අලුත් પરම්පරාව කිව්වනේ දෙයියනේ තේරෙන භාෂාවෙන්. ඔයා හැපෙන්නේ මේ වැරදි પરම්පරාවක් එක කියලා. මේ අපේ රටේ ජනතාව තරුණයෝ පක්ෂ පාට වේදෙන් තොරව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දීපු ජනතාව ඒ කිව්ව දේශපාලන වර්ෂන් එක ඒ වචනේ ඒ භාෂාව මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂටවත් තේරුන්නේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ පරණ තාලෙට. දැන්වත් මං කියන්නේ තේරුම් ගන්නවා. දැන් තේරුම් ගන්න. දැන් මම අහන ප්‍රශ්නේ මම සරලව අහන ප්‍රශ්නේ මං කියන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිතනවා නම් කොහේ හරි හැංගිලා ඉඳගෙන දැන් ওই ආරක්ෂක නිලධාරීන් ටිකක් පිටිවරාගෙන බංකරයක හරි කොහේ හරි තැනක ඉඳගෙන
එයාට ආයෙ ඇවිල්ලා මේක ජනතාව දිනා ගන්න පුළුවන් කියලා පුළුවන්ද? එයාට ජනතාව දිනාගෙන ආයෙ ජනාධිපතිවරයා හැටියට රටට ඉස්සරහට එන්න පුළුවන්ද? බෑ. ඒක නිසා ඔයා ප්‍රසන්න කියන දේ මේ යෝජනා මාලාව කෙටි කාලින වෙන්න උපරිම සහයෝගය දෙන්න පුළුවන් පුජ්‍යලයක් දැන් ඉන්නේ මුලින්ම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ. මොකද නේද? එයා ජනාධිපති පුටුවේ තියාගෙන එයා ජනාධිපති හැටියට ඉඳිමින් මේකේ මුකුත් කරන්න බෑනේ ඊටු ටික. මේ යට කියා දෙන අනිත් මේ බලතල අඩු කරන ඒවා ආර්ථික කටයුතු වලට මැදිහත් වෙන ඒවා අපි එයාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට මැදිහත් වෙන ඒවා කරන්න බෑ. කරන්න බෑ. මොකද දැන් ජනාධිපතිවරයා එයාගේ ඉන්න පිරිසෙන් අගමැතිවරයෙක් පත් කළා කැබිනට් මණ්ඩලයක් පත් කරොත් ඒක මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති බව උන් නැහැ පිළිගන්න ඕන. අපි අද කතා බහ කරමින් සිටින්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් අඳුන්නෙති මහත්මයා සමගින් අපි විරාමයට කලින් කතා කරේ ජාතික ජනබලවේගය විසින් නිර්මාණය කරන ලද ඔවුන් විසින් යෝජනා කරන ලද ඔවුන් යෝජිත ඉදිරියේදී අපේ රට කොහොමද අපි හදාගන්නට අවශ්‍යයි කියන දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය කරන පසුබිම පිළිබඳව සාකච්ඡා කරන ඔවුන්ගේ යෝජනා මාලාව පිළිබඳව. අපි නැවතුනේ හඳුන්වන්නේ මන්ත්‍රීතුමා දැන් ජනාධිපතිවරයාට අද ඉවත් වුණොත් ඔබතුමන්ලාගේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නට පුළුවන්කමක් තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන්. අපිත් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව මුහුණ දීලා තිබෙනා වූ මේ ගැටලු සහගත තත්ත්වයෙන් ඉක්මනින් මිදලා වුන් තමන්ගේ ජන ජීවිතේ සුපුරුදු පරිදි ආරම්භ කරයි කියන කාරණය. රටක් විදිහට අපිට ඉස්සරහට යන්න බෑ. බල ශක්තිය නැහැ. විදුලිය නැහැ. අපිට කන්නට දේවල් නැහැ. තියෙන දේවල් අහස උසට මිල ගණන් ගිහිල්ලා තියෙන දේවල් ඒත් අපිට ගන්නට පුළුවන් කමක් නැහැ. මේ මොහොතේ මුදල් තිබ්බත් මුදලට කරන්න පුළුවන් දෙයක් නැති තරම් මේ රට ඇතුලේ. එතුමන් තමන්ගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයෙන් ඉවත් වුණේ නැත්තම් ඉතුරු ඔක්කොම ගඟට කැපුවිනි වගේ වෙනව නේද? පැහැදිලිද? එතකොට මොකද කරන්නේ? එතකොට මේ තියෙන ක්‍රියාමාර්ග මෙහෙම්මම පවතී. මේ වැඩ වර්ජන මෙහෙම්මම පවතී. මේ උද්ඝෝෂණ මෙහෙම්මම පවතී. මොකද ඔබ දන්නා මෙතෙක් දවසක් මේ උද්ඝෝෂණ වැඩ වර්ජන ඔක්කොම සිද්ධ වුණේ සංකේතාත්මකව. 6 වෙනිදා හර්තාලේ 7 වෙනිදාට ගියේ නැහැ. මොකද අපි දන්නවා රටේ ජනතාව ඉන්නේ ඉතාම අමාරු මට්ටමේ. රටේ ජනතාවට දවසේ කුලියක් හොයාගන්න කෙනාට දවසේ කුලියකට රුපියල් 2500ක් හොයාගන්න එක අතිශය වැදගත් දෙයක්. හාල් කිලෝ එකක් රුපියල් 200 පැනලා නම් තියෙන්නේ ඒක අතිශය වැදගත්. බඩගින්න පිළිබඳ ප්‍රශ්නේදී අතිශය වැදගත්. දරුවන්ගේ අධ්‍යාපන සම්බන්ධ ප්‍රශ්න අතිශය වැදගත්. දරුවන්ගේ අධ්‍යාපනය කඩා කපා ගන්න බෑ කොහොමවත්. දැන් මේ දරුවෝ කොරෝනා වසංගතය නිසා ඉස්කෝලේ නැති වෙච්ච දරුවෝ, විභාග අතරමං වෙච්ච දරුවෝ, දැන් සාමාන්‍ය පෙළ විභාගේ තියන්න ඕනකම තියෙනවා. අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන. එතකොට එහෙම අඛණ්ඩව අධ්‍යාපනය පවත්වාගෙන යන්න ඕනකම තිබෙදී දෙමාපියෝ සහ දරුවෝ ගුරුවරු ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවට කියනවා ගෝඨා ගෝ හෝම් ඵලයන් අපිට මේ අධ්‍යාපනයේ නිදහසේ කරගෙන යන්න. නේ? බෙහෙත් නැහැ අද රෝහල් වල. අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම වලට කරන බෙහෙත් නැහැ. දරුවන් හම්බෙන මව්වරුන්ට දරුවන් හම්බුනාට පස්සේ අර දරුවන්ගේ සිහිය ගන්න අවශ්‍ය කරන බෙහෙත් නැහැ රෝහල් වල. මුගක් දේවල් නැහැ. ජීවිත කීයක් ඒ නිසා නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගකීම් ආණ්ඩුවක් දරනවා නම් මේ වෙලාවේ මේ ජනතාවට තියෙන ප්‍රශ්නේ ජනතාවට දැනන්නේ වෛද්‍යවරයාට දැනෙන දේ ගුරුවරයාට දැනෙන දේ පාරිභෝගිකයාට දැනෙන දේ ඒ නායකින්ට දැනෙන්න එපා. නැත්නම් මේ නායකයෝ මුලේ විකල් වෙච්ච මිනිස්සු වෙන්න එපා. ඒ හින්දා ඒ නායකයා අහුම්කම් දෙන්නේ නැත්නම් මෙච්චර මේ උද්ඝෝෂණ සරල ක්‍රියාමාර්ග සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග වලින් කියා දීලා තේරෙන්නේ නැත්නම් වෙන භාෂාවකට යන්න ඕන. නැද්ද කියන්නේ? ඒ භාෂාව ඉතින් තේරෙන භාෂාවෙන් කියා දෙන්න ඕන. එතකොට අපි කියන්නේ අඛණ්ඩ වැඩ වර්ජන සිද්ධ වෙයි. පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන තැන නම් ජනතාවගේ අවශ්‍යතාවයට අනුව කටයුතු ගන්න ඕන. එහෙනම් දැන් 17 වෙනිදා පාර්ලිමේන්තුව කැස් වෙනවා නම් එළියට බහින්න වෙන්නේ තීරණයක් අරගෙන. නැත්නම් ඒ පාර්ලිමේන්තුව ගන්න නැහැ ජනතාවට. දැන් කීවතාව පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා කඳුළු ගෑස් කාගෙන ජනතාව කිව්වද මේ ප්‍රශ්නට උත්තරයක් දීපන් කියලා. දැන් මේ පාර්ලිමේන්තුව සාකච්ඡා කරන්නේ නැහැ නේද? ඉතින් ජනතාව දැන් පාර්ලිමේන්තුවේ අවශ්‍ය මාතෘකාව සාකච්ඡා කරන තැනට ගේන්න ඕනේ එහෙනම්. එච්චරයි. ඉතින් එහෙන් දැන් වෙන උත්තරයක් නැහැ. නෑ එක පුජ්‍යලයක් වෙනුවෙන් මුළු රටක් දුක් විඳින්න ඕනේ නැහැ. එයාට දැන් කැබිනට් මණ්ඩලයක් නැහැ. එයාට යාගේ ජනතාවක් නැහැ. එයාට ජනවරමක් නැහැ.
තියාවෙන්නේ මුළු රටක් දුක දින්න ඕනද? එයා තමයි මේ පෝර ප්‍රශ්නේ හදුවේ. නෑ කියනවාද? පෝර ප්‍රශ්නයක් නිර්මාණය කරේ ගෝඨාභය රාජපක්ෂ අර ගොඩවෙද්දුත් එක්ක ගත් උපදේශ වලින් නෙමෙයිද? ඒ නිසා ආහාර හිගයක් ඇති වෙලා නැද්ද? ඒ නිසා හාල් මිල වැඩි වෙලා නැද්ද? දැන් යලකන්නේ වගා කරන්නේ කොහොමද? දැන් ආයි රසායනික පෝර මට වැරදුනා ඒ ගිහින්ද මං ගේන්න තීරණය කළා ගුවට ගේන්න ඩොලර් කෝ. දැන් මේ ප්‍රශ්නෙට සම්පූර්ණ වක්කියුත ජනාධිපතිතුමනි. දැන් අජිත් නිවාඩ් කාබ්‍රාල් අයින් වෙලා ගියා. දැන් විසඳුනාල් ප්‍රශ්නේ. මේ රුපියල බාල්දු වෙලා ඩොලරය මේ තරම් ප්‍රශ්නයක් වෙලා අද 400 ගානට කළු කඩයක් හැදිලා මේ අර්බුදේ හැදුනේ කාගෙන්ද? එයාලා ගත්ත තීරණ නිසා. උද්දච්චකම නිසා. මම කියන්නේ ඒවට දැන් දඬුවමක් ඕනේ නැද්ද? අර පෝර ගේන නැවට වන්දිය කිව්වා ඩොලර් ලක්ෂ 67ක්. පෝර 60ක්වත් ආවේ නැහැ. කවුද දඬුවම් විදිහට නිලධාරියද? කවුද? වගේ විභාගයක්. ඒවට ජනාධිපතිවක් කියන්න ඕනේ. යාම් පිළිගත්තනේ මේ පෝර සම්බන්ධ ප්‍රශ්නේදී මම වැරදි ස්ථාවරයක හිටියා නැත්නම් ඒක මං වැරද්දක් වුණා කියලා. කෝ දඬුවම? මගේ අතින් වුණා නම් ඒක දඬුවමක් හින්දුනේ නම. IMF එකට යන්න ගිය එක යන නොයන එක වෙනම කතාවක්. මොකද ඒ තීරණය ගත්තේ නැති එක ප්‍රමාද වෙච්ච එක වැරදක් කියලා පිළිගත්තා නම් කෝ මොකද ඒකට කියවන වගවීම? accountability එක. ඒකින්ද දැන් තවදුරටත් මේ රට ලෑස්ති නැහැ. ගෝඨාභය රාජපක්ෂ පවුල ඒ අයගේ තකතිරු තීරණ වෙනුවෙන් අපේ හෙට දවස අලගු තියන්න. වන්දි ගෙවන්න. රටේ ජනතාව සූදානම් නැහැ. නැති බව තේරෙන්නේ නැත්නම් තේරෙන වාසයෙන් කියා දෙන්න ඕන. ඉතින් අඛණ්ඩ වැඩ වර්ජන තියේ, උද්ඝෝෂණ තියේ, උපවාස තියේ, පාගමන් තියේ, පෙළපාලි තියේ. ඒවට එක උණ්ඩයක් පාවිච්චි කරන්න, එක ආයුධයක් පාවිච්චි කරන්න, එක ප්‍රහාරයක් එල්ල ගන්න අපි බදු ගෙවන මතක තියාගන්න. රටේ ජනතාව බදු ගෙවන, පඩි ගෙවන පොලිසියට හමුදාවට අයිතියක් නැහැ. ඒ පොලිසියට හමුදාවට නියෝග දෙන්න කෙනෙක් නැහැ ඒකට. ජනාධිපති ඉන්නවා කියලා කිව්වොත් අපි පිළිගන්නේ නැහැ ජනාධිපති. අපි ඉල්ලා හිටනවා පොලිසිය හමුදාවේ නිලධාරි මහත්තුරුන්ගෙනුත් ඒ ජනාධිපති පිළිගන්න එපා කියලා. අපි ඉල්ලා හිටනවා විවෘතව. ඔය තවදුරටත් මේ උද්දච්ච තකතිරු ක්‍රියාමාර්ගවල මන යන්නේ ඒ ජනාධිපති පිළිගන්න ඕනේ නැහැ පොලිසිය හමුදාව. එච්චරයි. රටේ ජනතාවට නේ තියෙන්නේ හමුදා පොලිසිය. ජනතාව ආරක්ෂා කරන්න නේ තියෙන්නේ. දැන් ඔය පොලිසිය මහත්තුරුත් ෂෙඩ් එක මුර කරලා ආයි ගෙදර ගිහිල්ලා යුනිෆෝම් එක ගලවලා ඇඳුමක් ඇඳගෙන පාරට ඇවිල්ලා පොලිමේ ඉන්න ඕන. තෙල් ටික ගහගන්න. ඔය පොලිසිය මහත්තයාගේ නෝනක් ගෑස් පොලිමේ ඉන්නවා. පොලිසිය මහත්තයාගේ තාත්තා ලෙඩ වුණොත් ඉතින් බෙහෙත් ගන්න විදියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ගියල් දෙනා වෙනම ගෑස් සිලින්ඩරයක්. ගෝඨාභය රාජපක්ෂ ගියල් දෙනා වෙනම පෙට්‍රල් ටික. නැහැ. හමුදාවේ සහෝදරුන්ගේ මේ අම්මලගේ තාත්තලගේ කුඹුරු පාළු වෙලා වකුගඩු රෝග හැදිලා ලෙඩ වෙලා හමුදා සෙබළුන්ගේ අම්මලට තාත්තලට කන්න විදියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියලා දෙන අමතර ආදායම නැහැ. එයා ආරක්ෂා කරයි කියලා මොකක්ද ඒ සෙබළුන්ට ලැබෙන දේ? මේ ප්‍රශ්න ටික ඒගොල්ලන්ට එහෙමමයි. ඒගොල්ලන්ට අඩුතරමේ මේ අපට තියෙන අයිතියක් නැහැ. පාරට බහැලා උද්ඝෝෂණ කරන්න අයිතියක් නැහැ. වෘත්තීය සමිතිය අයිතිවාසිකම් නැහැ. අර තිරුකුණාමලේ නාවික හමුදා කැම්ප් එකේ ඔය තියාගෙන රැක්කා කියලා. මොකක්ද තියෙන අයිතිය? අනිත් එක දැන් මම කියන්නේ හරි. මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරක්ෂාව දෙන්න පුළුවන් එතුමා හිටපු අගමැතිතුමා හිටපු ජනාධිපති කියලා. අර අනිත් රොත්ත පුරුත්තර දෙන්නේ මොකටද? අර පවුලේ ඥාති ටිකට මොකද ආරක්ෂාව දෙන්නේ? මොකද්ද? හමුදාපතිවරයාට, ගුවන් හමුදාපතිවරයාට ගුවන් යානා පහසුකම් දෙන්න, හෙලිකොප්ටර පහසුකම් දෙන්න මොකක්ද බලතල? නාවික හමුදාපතිවරයාට ඒ තැන්වල තියාගෙන තියෙන බලය මොකද්ද? කවුද පාරලා තියෙන්නේ? දැන් මටත් ගිහිල්ලා ඉල්ලන්න පුළුවන්. වාටත් ගිහිල්ලා ඉල්ලන්න පුළුවන්. මාවත් හමුදා කැම්ප් එකක තියාගෙන ඉන්න කියලා. මෙරට හැම්පුර ඇසිපුර එහෙම පුළුවන් ඉන්න එපා. ඒවට වග කියන්න වෙනවා ඒගොල්ලොන්ට. නිලධාරීන් හැටියට. මන් දන්න අපි දන්න සමහරු මේ හොරුනේ රැකලා තියෙන්නේ ඔක්කොම. එයා ලංකා එක කාපු කට්ටිය තුන ඉන්නේ. මොකද්ද තියෙන මැන්ඩේට් එක? මොන රාජකාරී බලතලයටද ඒගොල්ලෝ අරගොල්ලෝ තියාගෙන ඉන්නේ? ඕවට උත්තර දෙන්න වෙනවා.
මන්ත්‍රීතුමනි දැන් මේ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය කියන තැනට ආවහම ජනාධිපතිවරයාගෙන් ඊට යහපත් ප්‍රතිඵලයක් නැත්නම් ඔබ කිව්වා වගේ 225 දෙනෙකුට පුළුවන්කම තිබෙනවා මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන්නට. ඔබගේ දේශපාලන කඳවුර නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනෙකුත් එතන සිටිනවා. කතානායකවරයා අයින් කරොත් තවත් 221ක් එතන ඉන්නවා. එහෙම ජනාධිපතිවරයා ඉවත් කරන්නට අවශ්‍ය කරන දෝෂාභියෝගයක් පිළිබඳව විශ්වාස භංගයක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණා මේ සිදුවීමට කලින්. මම කියන්නේ ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද රටේ ජනමතය එතන නෙමෙයි තියෙන්නේ. හරිද? දැන් දෝෂාභියෝගයක් ගෙනල්ලා 150ක් ඕනේ ඒකට. 113කින් කතානායකතුමාට ඒක බාර දුනොත් කතානායකවරයාට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න. 150ක් ඕන. 150කින් ඒක පිළි අරගත්තත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ තියෙන අධිකරණ භාෂාවට අනුව එක වගන්තියක් නොකෙලපුණොත් දෝෂාභියෝගයට අනුව එතනින්ම රිජෙක්ට් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක සම්මත වුණත් අර පිළිගත්තත් මේක ඡන්ද විමසීම ලක් ගන්න ඕන කියලා. ආයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3න් 2කින් සම්මත ගන්න ඕන. එතකොට අපි දන්න අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔලු ගෙඩි වල සල්ලි වල හැඩය අනුව රුපියල් වලට ඩොලර් වලට මාරු වෙන ඔලු ගෙඩි නේ තියෙන්නේ. හරිද? ඔය 150ට අත්සන් කරපු කට්ටියත් මාරු වෙන්න පුළුවන්. අත්සන් නොකරපු කට්ටියත් එකතු වෙන්න පුළුවන්. සල්ලි වලට. ඔය සල්ලි වලට විකිනිච්ච මිනිස්සු ඉන්නේ ආයි. ඡන්ද වලදී අයවැයේදී හුඟක් අපි දැකලා තියෙනවා. ඒකින්ද ඕක විශ්වාස කරන්න බෑ. දැන් අපි කියන්නේ දැන් ඒකට හරි 150න් විශ්වාස භංගය දෝෂාභියෝගයක් සම්මත කරගන්න බැරි වුණොත් පාර්ලිමේන්තුවේ. මොකද ගන්න? බැරුණොත් මේ ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනතාව ජනාධිපතිව පිළිගන්න ඕනද? දැන් ඔහු අයිමෝනේ මම කියන්නේ ප්‍රශ්නේ තියෙන එතනනේ. ওই 225ට 158ක්ද කොහෙද ඉන්නවා ආණ්ඩුවේම. හරි ඒගොල්ලෝ දැන් නැහැ කියලා හිතුවත් තේරෙනවද? දැන් ඒකෙන් මේ ජනාධිපති පිළිගන්න ඕන රටේ මිනිස්සු. රටේ ජනමතය ඒකද? දැන් ඔහු ඉවත් වෙන්නේ නැත්තම්. ඉතින් මම කියන්නේ ඒකට තමයි රටම බල කරන්න ඕන දැන්. ඔබටත් මටත් ජනමතයක් හදන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කෙනෙකුට ඉන්න බෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒකාධිපතියෙක්. එහෙම හිටපු කට්ටියට ගහලා එලවලා දිනනවා. ගෝතමාලායේ මෙහෙම කෙනෙක් ඉන්න හේතුව. එයාට අවසානයේ හමුදාය පොලිසිය කට්ටියත් වෙරෙහි වුණා. එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න හමුදාය ජනමතේ දැන් එතුමාම කිව්වනේ මම ජනතාව පිළිගන්නකම් විතරයි මං ඉන්නේ. ජනතාව යන්න කියනවා මම යනවා කියලා. දැන් කියන්නේ යන්න කියලා. මම කියන්නේ ඊළඟ ව්‍යවස්ථාවකට අපි ගේන්නත් ඕන මේ යෝජනාව. මහජන නියෝජිතයා ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. යලි කැඳවීමේ බලය. රිකෝලින් පවර් එකක් තියෙන්න ඕන ව්‍යවස්ථාවේ. නැත්තම් මේක මාර කෙලියක් නේ. බොරු කියලා රවට්ටලා බලය අරගෙන ඕන පිස්සෙකුට ඉන්න පුළුවන් ඕන කාලයක් මේකේ. අර කියමනක් තියෙන්නේ නේ. පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි කියලා. දැන් ඔය දෙකේම ප්‍රතිඵලය රටේ ජනතාවට හානි කරයිනේ. ඔය කාරණේ අනුව මන්ත්‍රීතුමනි දැන් රටේ සාමාන්‍ය ජනතාවට ඔබ කියනවා වගේ දැන් දෝෂාභියෝගයක් ගෙනල්ලා විශ්වාස භංගයක් ගෙනල්ලා ඒකට කාලයක් නැහැ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒකනේ මේ කෙටි කාලයක් වෙලා දුන්නේ අපි. ඔව්. ඉතින් රටේ ජනතාවටත් ওই ප්‍රශ්නේ තියෙනවානේ මන්ත්‍රීතුමනි. දැන් කාලයක් නැහැ මේ අස්සනකම් බලන්න. අපි කියන්නේ ජනතාවටත් කියනවා නම් කාලයක් නැහැ කියලා. පරිපාලන සේවයේ නිලධාරීන් කියනවා නම් කාලයක් නැහැ කියලා. පරිපාලනයේ අය ගිහිල්ලා දැන් කියනවා නම් මේකට මේ වෙච්ච සිදුවීමකට පරීක්ෂණ පවත්වන්න කියලා. එතකන් වැඩ කරන්නේ නැහැ කියලා. වෛද්‍යවරු කියනවා නම් මෙහෙම වැඩ කරන්න බෑ කියලා බෙහෙත් නැති හින්දා. හරි ගුරුවරු කියනවා නම් උගන්වන්න බෑ කියලා. වරායේ සේවකයෝ කියනවා නම් වැඩ කරන්න බෑ අපිට තියෙන දේවල් පටවන්න බාන්න බෑ කියලා. මොකද ගන්නේ? දැන් කන්ටේනර් ගොඩක් මෙහෙම නතර වෙලා තියෙනවා. ඉතින් අපිට විදේශ විනිමය අවශ්‍ය වෙලාවක අද විදේශ විනිමය නැහැ. අද ඒක රටේ ව්‍යාපාර නැහැ. අපි හොඳ ආර්ථික මට්ටමක ඉන්න වෙලාවක නෙමෙයි මේවා වෙන්නේ. අපි කැමති නෙමෙයි මේ කරන්නේ. වැඩ වර්ජන කරන්න කැමති වෙලාවක් නෙමෙයි. අපි කැමති නැහැ ආර්ථිකය කඩාවට්ට ගන්න මේ තියෙන ධර්ම. සංචාරක කර්මාන්ත සංචාරකෝ එන්නේ නැහැ මේ විදියට. මේ නරක තත්ත්වයක්. ඉතින් අපි කියන්නේ මේක දැන් ඉස්සර නම් අපි වැඩ වර්ජනය කරනකොට උද්ඝෝෂණය කරනකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාරේ උද්ඝෝෂණය කරනකොට බලන් ඉන්න මිනිස්සු බැන යනවා. උන්ට පිස්සුද ඉගෙන ගන්න ඇවිල්ලා උද්ඝෝෂණය ගන්න කියලා.
හැබැයි අද ජනතාව ආදරේ. ඇයි ජනතාවගේ ප්‍රශ්නේ දැන් මිනිස්සු පාරේ කියන්නේ? මේ බඩු මිල දරා ගන්න බැහැ මිනිසුන්ට. කවුද ජනාධිපතිවරයා කතා කරන්නේ ඕක ගැන ගිහිල්ලා? ඉතින් ජනාධිපතිට මේ කතා කරන්නේ මම දැන්. දැන් මම මේ කතා කරන්නේ වෙන කාටවත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ. ඔයාට මම මේ කතා කරන්නේ. ටීවී එක දාලා අහන් ඉන්න. එයාගේ ළඟ ඉන්නවා ඇතිනේ කැම දෙන්න හරි කෙනෙක්. අමුදාවේ කවුරු හරි කෙනෙක්. අන්න එයා ටීවී එක දාලා දෙන්න. සුලිය පෙන්නන්න එයාට. මේ කියන්නේ ජනාධිපතිද? මොකෝ ඕක ජනාධිපතිට අහගන්න ඉස්සර රජවරු වගේ වෙස්වලාගෙන යන්න ඕනද? ඈ? ඉස්සර රජවරු ජනතාව Tamanට කිව්වේ මොකද්ද කියලා අහන්න වෙස්වලාගෙන ගියා කියනනේ. ඒ කියන්නේ Tamanගේ පුරෝහිතයෝ බුරු කියන හින්දා. Tamanගේ පුරෝහිතයෝ ඇමතිවරු ළඟ ඉන්නේ උන් අන්දන හින්දා ජනාධිපතිම යනවලු වෙස්වලාගෙන නේද? ගෙවල් වලට ගිහිලා කන තියාගෙන අහනවලු ජනාධිපති ගැන කියන්නේ මොනවද කියලා. එහෙම වුණාද දැන් මේ තාක්ෂණයේ තියෙන කාලේ? බලන්නකෝ Facebook එකට ගිහිල්ලා. ජනාධිපතිගේ Facebook එකට යන්නකෝ. එන්නකො ජනාධිපතිතුමා ලයිව් එකක් දාලා අහන්නකො කතා කරන්නකො මං ගැන මොකද කියන්නේ කියලා මිනිස්සුගේ. අමතන්නකො ජාතිය. ජනාධිපති ජාතිය අමතකුණ ජනතාව ජනාධිපති අමතනවා. දැන් ඉස්සර නම් රේඩියෝ එක විතරක් තියෙන කාලේ ප්‍රසන්න බෑනේ. ජනාධිපති කියන දේ විතරක් අපි අහන් ඉන්න ඕන. දැන් මේ Facebook YouTube අරමිය තියෙන හින්දා රියැක්ෂන් එනවා. අර හાર્ට් දානවා නේද? කෝපයිනේව දානවා මලපණිනේව කියලා මිනිස්සු දානවා එක එක දානවා දැන්. ඉතින් ඒවා ටික බැලුවම ඔය රිසර්ච් කරන කට්ටියට ජනාධිපතිතුමා කියන කාර්ය මණ්ඩලයට ජනාධිපතිතුමාට ගිහලා කොලයක දීලා පෙන්නන්න පුළුවන් ජනාධිපතිතුමා හරියන්නේ නැහැ එනකොට හොඳ නැහැ ගුටි ගන්න වෙන්නේ එහෙම නැත්නම් පාරට බහින්න හම්බෙන්නේ නැහැ දැන් ඒකින්ද යන තැනකට යන්න කියලා කියන්න වෙනවා. ඔය කොලේ පිටපත ගියවද ජනාධිපතිවරයාට? මේක මේ දැන් අද රටටම කිව්වනේ. මේක රටටම කිව්වා. ආයේ නිල වශයෙන් කියන්න ඕන ජනාධිපතිද? කිව්වොත් මම දැක්කේ. එහෙම ජනාධිපති කෙනෙක් ඕනද අපට? ඈ මට නම් කිව්වේ නැතිනම් මං අයින් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ආ කිව්වනම් අයින් වෙනවද නේද? නෑ. ප්‍රසන්න මේ වගේ විහිළු මේ ඕන වෙලාවක් නෙමෙයි මේ රටට. මේ ජනාධිපතිවරයා ජනාධිපති ධූරේ ඉන්න පැයක් ගානේ අපේ රටේ අනාගතේ බිඳ වැටෙනවා. විදේශ විනිමය අර්බුදයට යනවා. ඩොලර් අර්බුදයට යනවා. අද පිටරටවල වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මොකද්ද? මෙයා පුටුවේ ඉන්නකම් ගෙදරටවත් ඩොලරයක් එවන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ මිනිස්සු කියනනේ ආර්ථිකයට රටට බැංකුවට ආයෝජනය කරන්න එහෙම නෙමෙයි. තමන්ගේ ගෙදරටවත් සල්ලි යවන්නේ නැහැ. ගෙදර මිනිස්සුන්ට කියනවා තියන් දියා කාලා ඉඳපල්ලා මෙයා යනකම්. ඒක තමයි ඇත්ත කතාව. අද මේ ලංකාවේ විතරක් නෙමෙයි go to go home කියලා උද්ඝෝෂණේ තියෙන්නේ. පිට රටවල් වල ඇමරිකා එක්සත් ජනපදයේ ගෝඨාභය රාජපක්ෂට පුරවැසිභාවයේ තිබුණ හෝ තියෙන මම දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂගේ පුරවැසිභාවයේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නෝනාගේ පුතාගේ පුරවැසිභාවයේ තියෙන රටේ ප්‍රාන්ත 50 ගානක උද්ඝෝෂණ කරා. උද්ඝෝෂණ කරා මේ ශ්‍රී ලාංකිකයෝ උන් නැහැ ගෙදර යන්න කියලා. ගෙනාව බව ඇත්ත. දොහොත් මුදුන් තියලා ගෙනාව බව ඇත්ත. 69 ලක්ෂයක් පාරේ කොල්ලෝ පින්තූර ඇඳලා ගෙනාව බව ඇත්ත. හරිද? නේ රට වේරගනී කියලා හිතාව ගෙනාව බව ඇත්ත. දැන් ඒ වගේ මේ මිනිස්සු කියන්නේ අපිට වැරදුනා කියලා. ඒ මිනිස්සුන්ට වැරදුනා නම් ගෝඨාභය ඔයාටත් වැරදිලා ජනතාවටත් වැරදිලා ඔයාගේ තාත්තෙත් දැන් තේරුම් අරගෙන යන්න. ඕක තමයි කියන්නේ. වෙන මොකුත් නැහැ. ඒකෙන් තමයි පළවෙනි දේ සම්පූර්ණ වෙන්නේ. මොකද එහෙම නැත්තම් දෙවෙනි දේ සම්පූර්ණ වෙන්නේ නැහනේ. කතානායකවරයා ජනාධිපති හැටියට වැඩ බලන්න වෙන්නේ නැහැ. හරිද? තුන්වෙනි දේ ඊළඟට සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද මේ අරාජිකත්වය සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න බෑ. මේකට අපි කවුරුත් එකඟ වෙන්න ඕනේ. මේකට ආණ්ඩු පක්ෂය විපක්ෂය අර ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේලා ආගමික නායකයින් සිවිල් සංවිධාන සිවිල් ක්‍රියාකාරකයින් වෘත්තීය සමිති මේ ඔක්කොම බල කරන්න ඕන මේකට. එක දෙයයි තියෙන්නේ එයාට පුළුවන් ජාතික ජනබලවේගයේ නායකත්වය වගකීම් බාර දීලා අපිට වගකීම් බාර දීලා නායකත්වය කියන වචනේ පැත්තකින් තිබු. ප්‍රධාන වගකීම් අපිට බාර දීලා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ලෑස්ති ඒ වගකීම් බාර ගන්න රට වෙන්නේ. අපි අපේ රට වෙනුවෙන් සුනාමි විපත වෙලාවේ කැපකිරීම කළා තියෙනවා. විවිධ ස්වභාවික අනතුරුවලදී කැපකිරීම කළා තියෙනවා. දේශපාලනයේ වැදගත්ම තීරණාත්මක අවස්ථාවල රට වෙනුවෙන් කැපකිරීම කළා තියෙනවා. සුනාමි සහන මණ්ඩලය වගේ රට බෙදෙන යෝජනා ගෙන ආපු වෙලාවේදී ඒකට එරෙහිව කැපකිරීම කළා ඒවා පරාජය කළා තියෙනවා. රටේ ජනතාවගේ 1 රුපියලක්වත් මහ ජනධනය මංකොල්ල කාලා නැහැ, හොරකම් කළා නැහැ, වංචා කළා නැහැ. ඒ කියන්නේ සහතිකයක් රටේ ජනතාවට තියෙනවා. අපි අදත් ජනතාවගෙන් ඉල්ලනවා අපිට මේ වැඩේ බාර දෙන්න. අපි පැහැදිලිව මේක කරනවා. රටත් ජනතාවත්
මේ අනතුරට දාලා තියෙන තත්ත්වෙන් ගොඩ අරගෙන රටට ජනතාවට වග කියන ආකාරයකට සහතික ලෙස මේ අස්ථාවර තත්ත්වය වෙනස් කළ ස්ථාවර දේශපාලන තත්ත්වයක් හදා දෙන්න අපට පුළුවන්. අපිට පුළුවන් අඩුතරම වෙන මොකක්වත් ඕනේ නැහැ. ප්‍රසන්න මං කියන්නේ මේ පොලිමේ තියෙන ලැබෙන තෙල් ටික බෙදා ගන්නවත් දැන් මේ ආණ්ඩුවට වෙවිලක් නැහැ. අනේ ලීටර් 5000ක් ආවොත් 5000 බෙදන්න පුළුවන් ගාණ කීයද කියලා බලලා ඒ මිනිසුන්ට මේක දෙන ක්‍රමයක් නැහැනේ. මොකද විශ්වාසයක් නැහැ මිනිසුන්ට. ඉතින් ඒකින්ද පැය 6-7 මිනිස්සු අවුවේ වැස්සේ තමන්ගේ පොලිම නැති වෙයි කියලා බයට පොලිමේ ඉන්නවා. හැබැයි අපිට දුන්නොත් අපි ඔක මොනෙම කරන්නේ? හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ මේ වර්තමාන තත්ත්වය කොහොමද ලියා ගන්න මේක මහා ගැටලු සහගත තත්ත්වයක් ඇතුළත් ගැට පිටත් ගැට අපිට ජාත්‍යන්තරය පිළිබඳවත් බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන් කමක් නැහැ IMF යනවා කියවට අපිට ඒක සම්බන්ධයෙන් තියෙන තවමත් අවිනිශ්චිත තත්ත්වයක්. ඉතින් මේ ගැටලුව දැන් විසඳා ගැනීමට අවශ්‍යයි. ඒ හින්දා තමයි අපි සුලියෙන් හැමදාම සඳුදා සිට බදාදා දක්වා මේ රටේ දේශපාලනික වශයෙන් යම් අධිකාරියක් තිබෙන යම් බලයක් තිබෙන දේශපාලන පක්ෂ ගෙනල්ලා උන්ගේ සමාජිකයන් ගෙනල්ලා මේ විදිහට සාකච්ඡා කරන්නේ. හොඳයි අපි යලිත් එකතු වෙන්නේ අද බදාදා දිනේ සුලිය ශ්‍රී ලාංකීය දේශපාලනයේ කැළඹෙන කතාව. මේක මං හිතන්නේ දැන් අපි ඇවිත් තියෙන යම් හැරවුම් ලක්ෂයකට නිවැරදි තීන්දුව ගත යුතු වෙලාවක නිවැරදි ලෙස කල්පනා කරන්නට ඕන වෙලාවක මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ පිළිබඳව වගකීමක් තිබෙනවා. මේ වගකීම නිසියාකාර විශ්ට කළොත් පමණයි අපිට මෙතනින් එහාට රටක් විදියට ජාතියක් විදියට ඉදිරියට යන්නට පුළුවන්කම තිබෙන්නේ. අපි කතා බහ කරන්නේ අද Tamanගේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වයෙන් මේ රට ගලවා ගැනීමට අවශ්‍ය කරන යෝජනාවලිය ජනගත කරපු ජාතික ජනබලවේගය සමගින් අද අපිත් එක්ක කතා බහ කරන්නේ ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්වති මහත්මයා. දැන් මෙහෙම දෙයක් තිබෙනවා. ඔබතුමන්ලා එදා ඉඳන්ම ජනතා විමුක්ති පෙරමුණ හෝ වේවා ඊට පස්සේ ජාතික ජනබලවේගයේ විදියට සන්ධානගත වීමේදී හෝ වේවා ජනතාව වෙනුවෙන් පෙනී සිටි දේශපාලන පක්ෂයක් දේශපාලන ධාරාවක් හඳවුරක් ව්‍යාපාරයක්. හැබැයි මේ ජන අරගලය සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂික ජනතාවක් අතට පත් වෙලා ඔවුන් ගෝල් ෆේස් භූමියට ඇවිල්ලා එහි රොද බැඳගෙන කඳවුරු බැඳගෙන මේ මහා බලවේගයකට විරුද්ධව 3/2ක බලයක් තිබෙන ආණ්ඩුවකට විරුද්ධව 69 ලක්ෂයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙකුට විරුද්ධව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතාමත් බල සහිත තනතුරක් බවට පත්වෙච්ච ජනාධිපති ධූරයක් තිබෙන ඒ දරණ පුද්ගලයෙකුට විරුද්ධව කටයුතු කරද්දී ජනතා විමුක්ති පෙරමුණටත් චෝදනාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහා ලොකු දෙයක් කරේ නැහැ කියන එක. මොකද කරේ නැහැ කියන්නේ? මේකට මැදිහත් වීමේදී ඒ කියන්නේ ගෝල් පේස් එකේ අරගලයටද? නෑ. ඊට කලින් ඉඳන් මේක දකින්නට පුළුවන් කමක් තිබෙනවා. ඊට කලින් ඉඳන් මේ අරගලයේ තියෙන ප්‍රධාන සටන් පාට සියල්ලම නියෝජනය කරපු ව්‍යාපාරයක් තමයි ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ. අපි මේ හැම සටන් පාඩයක්ම නියෝජනය කරා. මේ රටේ මහජන නියෝජිතයා හොරෙක් නොවිය යුතුයි. ජනතාවගේ මුදල් හොරකම් කරන නාස්තිකාරයෙක් නොවිය යුතුයි කියන මතය අපි වෙන්නේ හිටියේ නැද්ද? අපි වෙන්නේ හිටියේ. ඒ වගේම හොරා කාපුවා ඔක්කොම නැවත පවර ගන්න කියලා අපි කිව්වේ නැද්ද? අපි කිව්වා. ඒතර දැන් ඊතර ගෝල් පේස් එකේ වෙන්න පුළුවන් ඔය අනිත් හැමතැනම තියෙන උද්ඝෝෂණ එක සරණ පාඩයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ මහජන දේපොළ මංකොල්ල ගෑම නතර කරන්න. ඒක ඒ නතර කරන්න බැරි නම් එහෙම කරන ආණ්ඩුව ගෙදර යන්න. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්නේ කියන්නේ එයාට මේ ජනාධිපති මන්දිරේ ඉඳලා මිරිහාන ගෙදරට යන්නේ කියන්නේ නෙමෙයිනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. එයා මේ බලතල රටේ ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට එයා නඩු ටික බේර ගන්න ඒවා පාවිච්චි කරලා තියෙනවා. හොරු නිදහස් කර ගන්න පාවිච්චි කරලා තියෙනවා. ඉරේ ඉන්න කට්ටිය පාර්ලිමේන්තු ගේන්න පාවිච්චි කරලා තියෙනවා. රටේ නීතිය නවලා නීතිය යටපත් කරන්න පාවිච්චි කරලා තියෙනවා. රටේ ජනතාවගේ ජීවන වියදම වැඩි කරන්න පාවිච්චි කරලා තියෙන බලය රටේ ජනතාවට එරෙහිව පාවිච්චි කරලා තියෙනවා. ඒකට විරුද්ධ වෙච්ච ව්‍යාපාරයක් නෙමෙයිද අපි? හැමදාම. හැබැයි මෙතන තියෙන ප්‍රශ්න තමයි ඒ විරෝධතාවය අපි විතරක් නෙමෙයි කරන්න ඕන. අපි එහෙම කියන්නේ නැහැ කොතනකවත්. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විරුද්ධ වෙන්න, කියන්නේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න. ඒවා වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න, හඬනා ගන්න. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය විතරක් කරන්න ඕන කියලා නෑ. වෘත්තීය සමිති ව්‍යාපාර තියෙනවා, බහුජන ව්‍යාපාර තියෙනවා, වෙනත් දේශපාලන සංවිධාන තියෙනවා. මේ ඔක්කොම අයිතිය තියෙනවා. ඉතින් අපි දකිනවා දැන් මේ අලුත් පන්නේන් නව પરම්පරාව අලුතින්
ඒ සටන කරනවා. ඉතින් ඒක ඇතුලේ නිර්පාක්ෂික අදහසක් තිබුණා. අපි ඒක විවෘත පිළිගන්නේ අපේ රටේ දේශපාලන නිර්පාක්ෂික නැහැ. පාක්ෂිකයි. පන්ති පදනමක් තියෙනවා. එක්කෝ ධනපති පන්තිය නියෝජනය කරනවා, එක්කෝ නිර්ධන පන්තිය, දුක් විඳින පන්තිය නියෝජනය කරනවා. අපේ පන්තිය නියෝජනය කරනවා. ওই දෙකෙන් මැද එකක් නැහැ. අදේශපාලනිකේ වනේ මොකක්වත්. දේශපාලනිකයි. මේ බෝතලේ වතුර ටික ඉඳලා දේශපාලනිකයි. දේශපාලනිකයි. හුස්ම ගන්න එකත් දැන් දේශපාලනිකයි. ගස් කපා දාලා, වනාන්තර විනාශ කළා, පරිසරය විනාශ කළා, ඔක්සිජන් තත්ත්වය නැති කරලා ඒක ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක් නෙමෙයි දැන්. දේශපාලනිකයි. ඉතින් අදේශපාලනික ඒවා නැහැ. සටන් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි ඉතින් එතන ඒ අය එහෙම නැහැ. පක්ෂ දේශපාලනයෙන් තොරව එමෙ නම් පක්ෂ දේශපාලනයේ ඉන්න අය ඍජුව ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැතුව මේ වැඩේ කරමු කියලා එකකතාවයක් ආවා. ඉතින් අපි කරක්කා. ඒක අපි රැකලා තමයි මේ දේශපාලනය කරන්නේ. අපේ ශිෂ්‍ය ව්‍යාපාරය එතන ඉන්නවා. අපේ තරුණ ව්‍යාපාරය එතන ඉන්නවා. අපේ හාමුදුරන් වහන්සේලා එතන ඉන්නවා. අපේ හිතවත් කලාකරුවන් එතන ඉන්නවා. අපේ සිවිල් සංවිධානය එතන ඉන්නවා. අපේ වෘත්ති සමිති ව්‍යාපාරය එතන ඉන්නවා. එහෙම. ඒ අරගලේ ඉන්නවා. ඒ අරගලයේ සුජාත නම්, අරගලයේ සාධාරණ නම්, අරගලයේ යුක්තිසහගත නම්, ඒ යුක්තිසහගත ඕනෑම අරගල භූමියක අපි ඉදිරියෙම ඉන්නවා. අපි ඉදිරියෙම ඉඳලා තියෙන කැපකිරීම කළා ඉඳලා තියෙනවා. ඒක කියන්න බයක් නැහැ. අපි කවදාකවත් කියලා නැහැ අපි වැඩ වර්ජන වලින් පිටිපස්සෙන් ඉන්නවා කියලා. සමහරව මාධ්‍ය වැඩසටහන් වලට මෙilla ඕගොල්ලෝ අර ගුරුවරුන්ගේ වැඩ වර්ජනේ පිටිපස්සෙන් ඉන්නව නේද? අර ගොවියන්ගේ පෝර ප්‍රශ්නේ පිටිපස්සෙන් ඉන්නව නේද කියනකොට අපි නේ කියන්නේ ඉස්සරහින් ඉන්නවා කියලා. අපි පිටිපස්සෙන් නැහැ ඒ වගේ. අපි ඉස්සරහින් ඉන්නේ. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, නාමල් කරුණාරත්න සහෝදරයා, සමන්ත විද්‍යාරත්න සහෝදරයලා නේ, අපේ මහින්ද ජයසිංහ සහෝදරයලා, අපේ රංග ගුණසේකර සහෝදරයලා, අර ප්‍රේමරත්න තෙන්නකෝන් සහෝදරයලා අපේ ඉදිරියෙම ඉන්නවා. පිටිපස්සෙන් නැහැ. මම කියන්නේ අපි අරගලේ අපේ කොටස සම්පූර්ණ කළා කියලා. දැන් ඒ වුණාට අරගල භූමිය නැගෙනවානේ හඬක් මන්ත්‍රීතුමනි 225ම එපා කියලා. මේ ගෝඨාභය ජනාධිපතිත් එපා. මහින්ද රාජපක්ෂ අගමැතිත් එපා. මේ සිස්ටම් එකත් එපා. පාර්ලිමේන්තුවත් එපා. මේක ඉන්න 225මත් එපා. ඒ අර මෙහෙමනේ ඔය කියන්නේ. මේ නාන්න ගියාම සබන් ගෑවද කියලා අහනවනේ. තේරෙනවද? එතකොට තව වෙලාවට කියන ඇඟේ ගන්න සබන් තියනවා කියන. ඊළඟට කියන ඇඟේ ගන්න සබන් වාරකක් තියෙනවා. අපි නාන්න ගියාම අර රෙදි හොදර සබන් ගන්න නැහැ නේ. තේරුණාද? ඒතර ඇඟේ ගන්න සබන් කිව්වන් පස්සේ නේද? ඇඟේ ගන්න කොයි සබන් වර්ගයකටද ඉස්සර කිව්ව එක සබන් වර්ගයක නම. අන්න එහෙම. ඒක ඇඟේ ගන්න සබන්. ඒක ඕන තව කෙනෙකුට තමයි ඇඟේ ගන්න සබන් වර්ග කළා කියන්නේ. මම මේ වෙනද නම් කියන්නේ තියෙන්නේ මම මේව කියන්නේ. තේරුණාද? ආන්නේ වගේ තමයි යෝග. 225 වැඩක් නැහැ කියලා කියන්නේ අතිශය බහුතරයක් දෙනා ඕකේ හොරු නිසා. නැතුව මේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු නැත්නම් ජාතික ජනබලවේගය නියෝජනය කරන 3 දෙනා වැඩක් නැහැ කියලා කියනව නෙමෙයි. ආයි වෙනම අහන්නකො 225 වැඩක් නැහැ කියන එකකින් මම ඔයක අහලක් තියෙනවා. හරණි අමරසූරිය වැඩක් නැහැ කියලා කියන්නේ ඇයි? හරණි අමරසූරිය മന്ത്രിතුමිය වැඩක් නැහැ කියලා කියන හේතු මොනවාද? විජිත හේරත් වැඩක් නැහැ කියලා කියන හේතු මොනවාද? අනුර දිසානායක සහෝදරයා වැඩක් නැහැ කියලා කියන හේතු මොනවාද කියන්න බලන්න. වෙනම. ඒකයි අර 222යි දාලා බලන්න තරාදියකට. බර කොහොමද කියලා. මං කියන්නේ ඒක ඔක නෙමෙයි එහෙම නෙමෙයි කියවෙන්න ඕන. එක්ක කියන්න ඕන අර 3 දෙනා වගේ ජාතික ජන බලවේගයේ 3 දෙනා වගේ 225ක් හදාගන්න. තේරුණා? නැත්තම් 222ක්ම වැඩක් නැහැ. කියලා තමයි එක්ක කියන්නේ. හැබැයි මම විශ්වාස කරනවා මම පුජ්‍යලික විශ්වාස කරනවා ඒ කියන අය අතරෙත් වෙනස්කම් සහිතයි. 225 වැඩක් නැහැ කොට වෙන වෙනම ගත්තා. මම කියන ඇඟේ ගන්න සබන් වර්ග වෙන වෙනම ගත්තාන් පස්සේ සුවඳ සබන් තියනෝ නේද? ඇඟ කහන්න නැති සබන් තියනෝ, පෙන වැඩියෙන් එන සබන් තියනෝ, බේබි සබන් තියනෝ නේද? එහෙමනේ තියෙන්නේ නේද? රතු පාට සබන් කැට තියනෝ එක වෙනස් තියනෝ. හැබැයි සබන් දැන් මෙතන කියන්නේ ඇඟේ ගන්න සබන් වැඩක් නැහැ. නැත්නම් රෙදි හොදන සබන් වැඩක් නැහැ වගේ. ඔය එකක් නෙමෙයි කියන්නේ. තේරුණාද? ඒක තේරුම් ගන්න කියන සටන් පාඩ කියන්නේ එහෙමද? ඒ ජනතාව කියන්නේ මේ පාර්ලිමේන්තුව ජනතාවට වග කියන්නේ ගුණාත්මක නැහැ. වගවීමක් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයට වග කියන්නේ නැහැ. මොකද? ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව ජනතාව බලාපොරොත්තු වෙන එක නෙමෙයි මේ කියන්නේ. ජනතාව දුක් විඳින ඒගොල්ලෝ සැප විඳිනවා.
ජනතාවට වාහනයක් ගන්න සල්ලි නැහැ. ඒගොල්ලෝ අන්ලිමිටඩ්. ඩබල් සිලින්ඩර්. ඒ වාහන වලට ඩීසල් ගැහුවම පෙට්‍රල් ගැහුවම කිලෝමීටර් 2-3 යන්නේ. අර බලන්නකෝ මං කියන්නේ මේ අධිපවාරී භෝජන සංස්කෘතිය තුළ වැඩියෙන්ම ඒක නරක විදියට පරිහරණය කරන අය කවුද? ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරන නියෝජිතයෝ මහජන නියෝජිතයෝ කියලා ආවට පාර්ලිමේන්තුවෙන් ගිහලා බලන්න. දැන් පාර්ලිමේන්තුවේ කෑම එක ගන්න උදාහරණයක්. දැන් පාර්ලිමේන්තුවේ කෑම එක ඇත්තම ගත්තොත් එම අපේ ගෙදරක අපි සාමාන්‍යයෙන් අපි කන කෑම එකට වඩා සෞත් විමට කන්න බෑ ඒක. හරි. හැබැයි ඒකට හැදිලා තියෙන සංස්කෘතිය වෙනස් එකක්. ඒක මතවාදය වෙනස් එකක්. ඒක වෙලා තියෙන්නේ ඇයි? මිනිස්සුන්ට කන්න නැති හින්දා. මිනිස්සුන්ට ආර්ථික අමාරුකම් තියෙන හින්දා. එතකොට ඒ නිසා මහජන නියෝජිත ආදර්ශමත් වෙන්න ඕන. මහජන නියෝජිතයාගේ වාහනේ ආදර්ශමත් වෙන්න ඕන. අපි ස්වේච්ඡා සේවයක් කරන්නේ. අපි පඩි ගන්න නැහැ. පඩි ගන්න නැහැ කියලා කියන්නේ මේ අපි පඩි ගන්න ටික විතර නෙමෙයි. මුළු മന്ത്രിවරු 225ටම හම්බෙන්නේ දීමනාවක්. වැටුපක් නෙමෙයි. එතකොට වැටුපකට අර්ථ සාධක හිමි ඕගොල්ලන්ට. පෞද්ගලිකංශේ රාජ්‍යංශේ අයට විශ්‍රාම වැටුප. මහජන සේවකයට ඒව නැහැ. ඇයි? දැන් මම පුජ්‍යලිකව රැකියාවක් කරන්න හැකියාව තියෙද්දි අවස්ථාව තියෙද්දි දේශපාලනේ තෝරගෙන ස්වේච්ඡා සේවයක් කරනවා. ඒතර මම මේකෙන් හොරන් කරාම හරිද? ඔන්න ඕක මේ මිනිස්සු කියන්නේ. උඹලා ස්වේච්ඡා සේවයට ආව නම් ඒක කරපල්ලා. හොරකම් ගන්න නැතුව. දේශපාලනේ ව්‍යාපාරයක් කරගන්න එපා, බිස්නස් එකක් කරගන්න එපා, හම්බ කරගන්න එපා මේකෙන් කියලා. මහ ජනතාවට ජීවත් වෙන්න බැරුව තියෙද්දි බදු මුදල් මංකොල්ල කන්න එපා කියලා මේ කියන්නේ. ඒකට තමයි 225 වැඩක් නැහැ කියලා කියන්නේ. ඒක ප්‍රශ්නය. මම අනිත් මම සුට්ටක් කිය. දැන් 225 වැඩක් නැත්නම් ආයි කවුද ඕක දැන් ඊළඟට මේ ඡන්දකින් තෝරගන්නේ? එතන අපි සමාජයේ සම විභජනයක් තියෙනවා. නේ? කොන්දොස්තර මහත්තයා ටිකට් කටනවා. බස් එකේ. දොස්තර මහත්තයා බේත් දෙනවා. හිතන්නකෝ හෙට දොස්තර මහත්තයා ටිකට් කඩන්න පටන් අරන් බස් එකේ කොන්දොස්තර මහත්තයා බේත් දෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ලෙඩ්ඩු මැරෙනවා. නේ? බාබර් නේ මහත්තයා කොණ්ඩේ කපනවා. ටේලර් මහත්තයා ඇඳුම් මහනවා. ටේලර් මහත්තයා කොණ්ඩේ කපන්න ගිහලා බාබර් මහත්තයා ඇඳුම් මහන්න කිව්වොත් මොකද වෙන්නේ? හරියන්නේ නැහැ. ඒකම කියන්නේ ඒ නිසා මේ සමාජ සමවිජනයක් තියෙනවා. ඒක ඇතුලේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. රටේ පාර්ලිමේන්තුව සෞත්තුයි පිරිහිලා ජනතාවට වග කියන්නේ ඒක විසඳ ගන්න ඕන දේශපාලනෙන්මයි. ඒකට මේ 225 හොඳ නැත්නම් වෙන 225 පත් කර ගන්න ඕන. මම කියන්නේ දැන් අන්න ඒකට අවස්ථාව දෙන්න ජනතාවට. මේකට ජනතාවත් වක් කියන්න ඕනේ. දැන් ජනතාව මුන් එලවන්න ඕන කියලා කිව්වට ජනතාවමනේ පත් කරගන්න තියෙන්නේ. දැන් පහුගිය රැල්ලට පත් කරගත්තනේ. අර බඳුරු ගුණවර්ධන කිව්වා වගේ පොල් කොම්බත් ආවනේ මේකේ. නේ පොල් එල්ලක් දැම්මත් දිනනවා කියලා කිව්වේ බඳුරු ගුණවර්ධන. ඔය මහින්ද රාජපක්ෂ මහත්තයලා හින්දානේ. මහින්ද මහත්තයා කියනවා නම් පොල් එල්ලට ඡන්දෙ දෙනවා කියලා. දැන් ඒ මහින්ද මහත්තයාටම තමයි මයිනා ඵලයන් කියලා කියන්නේ. ජනතාව තීරුම් ගන්නකොට වෙනස් වෙනවා. ඉතින් ඒකනේ ජනතාවගේ හැටි. නේද? ජනතාව තීරුම් ගන්නකොට වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වීමට ගැළපෙන විදිහට පාර්ලිමේන්තුවත් ගුණාත්මක වෙනවා. මම විශ්වාස කරනවා ඉදිරියේ එන ඕනෑම පාලකයෙකුට අපිට ගත්තත් මහ ජනතාව තවදුරටත් රවට්ටන්න බෑ. බොරු කරන්න බෑ. මහ ජනතාවනේ හොරකම් කරන්න බෑ. මංකොල්ල කන්න බෑ. ඒ විනිවිදභාවයේ තියෙන්න ඕනේ. ඒක තියෙන්න යෝනේ කියන එක තමයි ඔය පාරේ ඉන්න තරුණයා දැන් ඔප්පු කරන්නේ. ඔය පාරේ ඉන්න තරුණයින් පහුගිය 9 වෙනිදා ඔප්පු කරෙත් ඒක. ජනතා පරමාධිපත්‍ය හරියටම ක්‍රියාත්මක වුණා පහුගිය 9 වෙනිදා මං කියන්නේ. හරියටම ක්‍රියාත්මක වුණා. ව්‍යවස්ථාවට අනුව නම් හරියටම ක්‍රියාත්මක වුණා. මම ඒකට කැමතියි. මාවත් පරීක්ෂාවට ලක් කරා. පාරේදී 3-4 පොළක. ෂෝක්. ඒක වෙන්න ඕනේ ඒක. ඒක මම කියන්නේ ඒක හැමදාම වෙන්න ඕනේ. ඒක හැමදාම වෙන්න ඕනේ. එක දවසක් කළා හරියන්නේ නැහැ. එක දවසක් කළා හරියන්නේ නැහැ. යාපෝට් එකේ යනකොට ඔක්කොම චෙක් කරනවා. පාරදී ඔක්කොම චෙක් කරනවා. ඕක මං ජනතාව ගිහලා හිටනවා. හෙට දවසේ පත් වෙන ඕනෑම മന്ത്രിවරයෙක්ගේ මහජන නියෝජිතයෙක්ගෙන් ටෙන්ඩර් ගන්නකොට චෙක් කරන්න. රජය ආයතන ගියාම චෙක් කරන්න. තමන් වැඩක් කරන්න ගියාම චෙක් කරන්න. පගාව ඉල්ලන දා චෙක් කරන්න. හැමතැනම චෙක් කරන්න. හැමදාම චෙක් කරන්න මේ රට හරි පාර යනවා. දැන් මට නම් පේන්නේ මේ අර වද කළු වලාවක රිදි රේඛාවක් වගේ මේ හැම නරක දෙයකම හොඳ දෙයක් පේනවා. ඒක තමයි මේ පේන්නේ. දැන් හෙට මහජන නියෝජිතයා කියන මිනිහට පරිස්සම් වෙන්න වෙනවා ජනතාවගේ. මම ඕක කියන්නේ ඒක නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයකට ගේන්න ඕන රීකෝලින් පවර් එකක්. යලි කැඳවීමේ බලයක්. මේ වත්කම් බැරකම් එක්ක ආපු මහජන නියෝජිතයා අවුරුද්දක් යනකොට මේ ගානට වැඩි වෙලා තියෙනවා නම් මේ ගානට දේපොළ වැඩි වෙලා තියෙනවා නම් මේ ගානට ඥාතීන් පෝසත් වෙලා තියෙනවා නම්
මේ ගානට නෑදෑයෝ පෝසත් වෙලා තියෙනවා නම් හේතුව මොකද්ද කියලා හොයලා අවුරුදු 5ක් යන කලින් යලි back to home යලි කැදවීමේ බලය recalling power එක ගේනවා. මොකද තිබුණා කේවල චන්ද්‍රක්‍රමේදී චන්ද්‍රපෙත් සමග ඒව ගේන්න ඕන ආයි. මොකද දැන් ඔය මේ පාර්ලිමේන්තුවේම 2018 මාර්තු මාසේ 7 වෙනිදා පත් කරගත්තා മന്ത്രിවරු මහජන නියෝජිතයින් විසින් අනුගමනය කළ යුතු චර්යා ධර්ම කියලා චර්යා ධර්ම පද්ධතිය. ඒක අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක විය යුතුයි කියලා. මොකෙක් ගිය අතේ නෑ මම දැන් ගියන බැර මගේ ළඟ තියෙන පොත. ඒවා ක්‍රියාත්මක වුණා නම් හරියට. ඒවා කරා නම් හරියට මේ පාර්ලිමේන්තුව മന്ത്രിවරයා මහජනතාවට මෙච්චර එපා වෙන මිනිහෙක් වෙන්නේ නැහැ. දැන් ඔය മന്ത്രിවරු අතරේම තාමත් එළියට බහලා ජනතාවට යන්න පුළුවන් മന്ത്രിවරු ඉන්නවා. මන්ත්‍රීවරු දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ඇත්ත කියනවා නම් දැන් 2015 දී වෙච්ච වෙනස සිදු වුණාට පස්සේ සියලු දේශපාලන පක්ෂ එකතු වුණා මාර්තු 12 ප්‍රකාශනයත් එක්ක. එකතු වෙලා මේ බොහොම ගුණාත්මක දේශපාලඥයෙක් මහජන නියෝජිතයෙක් නිර්මාණය කරන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරනවා. ඔවුන්ට නොමිනේෂන් එක දෙනකොට තමන්ගේ අපේක්ෂකයා තෝරගන්නකොට ඔහුව තරඟ යවනකොට ඔහු ගුණාත්මක අපේක්ෂකයෙක් බවට තහවුරු කරනවා. කිසිම දූෂණයකට සම්බන්ධ කෙනෙකුට නාම යෝජනා දෙන්නේ නැහැ කියන තැනට ආවා. ඊළඟට දැන් වර්තමානයේ අරගෙන බැලුවත් අපිට ඒක දකින්නට ලැබෙනවා. ඔය සමහරක් අය පහුගිය මේ ගැටලු වලට මුහුණ දීලා තිබෙන ආණ්ඩුවේ ඉන්න සමහර විද්වතුන් පවා ආවේ. ඔවුන් විද්වතුන් අපි පාර්ලිමේන්තුව නියෝජනය කරොත් මේ තියෙන දේශපාලන තත්ත්වෙ නෙමෙයි අපිට වෙනස් තත්ත්වයක් ඇති කරගන්නට පුළුවන් කියන කාරණය. ඔබතුමා කියපු එක කාරණයකටත් මම තව ඕන පූර්ණයක් එකතු කරන්නම්. මේ සෑම මහජන නියෝජිතයෙක්ම වැටුප් ලබන්නේ නැහැ. ඕන් ගන්නේ දීමනාවක් කියන කාරණය. හැබැයි මං හිතන්නේ ලෝකයේ දීමනාවකට පෙන්ෂන් එකක් හම්බෙන එකම තනතුරක් මේක වෙන්නේ නැහැ. ලංකාව අවුරුදු 5න් මමත් ලැජ්ජ වෙන්න ඕන මමත් පෙන්ෂන් කාරයෙක්. හරිද? නැත්තද? ඉතින් ඒකද 2001 දී මට මතකයි හිටියේ අපි එනවා යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හිටියේ අපේ කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනයේ ගාමිණී රත්නායක සහෝදරයා මේ පෙන්ෂන් එක අහෝසි කරන්න කියලා. ක්‍රියාත්මක කරේ නැහැ. මේ පාර්ලිමේන්තුවම දැන් මේ 21 වෙනි සංශෝධනයේ මම දැක්ක දාලා තියෙනවා මොකද්ද පක්ෂ මාරු කරන മന്ത്രിවරුන්ගේ മന്ത്രി දුර අහෝසි ගන්න ඕන කියලා. හොඳයි. හැබැයි ඕක අපි 19 වෙනි සංශෝධනයේ සම්මත කරද්දි ගෙනාවා. අපි ජාතික ජන බලවේගයේ ඒ වෙලාවේ හිටපු മന്ത്രിවරු හැටියට අපි 6 දෙනා ගෙනාවා. දෙපැත්තම එකතු වෙලා පැරද්දුවා. මට මතකයි ඒ වෙලාවේ අධිකරණ ඇමති හිටියේ විජයදාස රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවේ. දිනේෂ් ගුණවර්ධන අනිත් පැත්තේ හිටියා. දෙකොල්ලම පැරද්දුවා. පිළිගන්න බෑ කොහොමද? මොකෝ දෙකොල්ලටම පණින්න තියා ගන්න ඕන. දෙකොල්ලටම පෙන්ෂන් එක ඕන. ඒකයි ඇත්තද? අවශ්‍ය කරන්න ඕන. මගේ යෝජනාව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි තා පැහැදිලිව කියලා තියෙනවා. මේ විසඳුම හැටියට අපි කඩිනම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා අපි ඒකෙත් කියලා තියෙනවා. මහා ජනතාව ලබන දෙයට වඩා 1 රුපියලකවත් වරප්‍රසාදයක් මහා ජන නියෝජිතයා ලැබිය යුතු නැත්තේ. ඔයා දැන් මෙතනින් එළියට යනකොට ස්කෝඩ් එක පිටින් නෙමෙයි යන්නේ. ඉස්සරහින් පිටිපස්සෙන් වාහනේ වාහනයක් නැහැ යන්නේ. නම් මටත් ඕනේ නැහැ. මොකද අපි දෙන්නම් පුරවැසියෝනේ. ඔයාට නැත්තම් මට වැඩකුත් නැහැ. ඔබතුමාට අවුරුදු 55 පිරුණාට පස්සේ පෙන්ෂන් එකක් හම්බෙන්නේ නැහැ. මටත් ඕනේ නැහැ. ඔබතුමාට මේ රාජකාරිය කළ මේ ආයතනෙන් එළියට ගියාම නිල නිවාසයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් മന്ത്രിවරට ඇමතිවරට ඕනේ නැහැ. මොකටද? සාමාන්‍ය මිනිහෙක් කරන්න පුළුවන් මේ මහජන නියෝජිතයා. ඉතින් වෙන රටවල් වල එහෙම තියෙනවා කියලා පරමාදර්ශ අපි කතා කරනවානේ. ෆින්ලන්තේ අගමැති පයින් යනවා, බස් එකේ යනවා, බයිසිකලෙන් යනවා. ඉතින් අයියා අපි මේ කරේ තියාගෙන ඉන්නේ. ඇයි අපි කරේ තියාගෙන නඩත්තු කරන්නේ? අපි යන්නේ ඒකයි. කොළඹ ගයක් තියෙන ඇමතිවරයාට ආයි නිල නිවාසයක් දෙන්නේ මොකටද? අර ගයක් නැත්තම් කොළඹ කොහේ හරි ඉන්න තැනක් පාර්ලිමේන්තුව ආපු දවසට ඉන්න තමයි මාදිවල ක්වාටර්ස් එක තියෙන්නේ. සමහරව ඉන්න මාදිවල ක්වාටර්ස් එක කුලියට දීලා තියෙනවා. මාදිවල ක්වාටර්ස් එක ඥාතියින්ට දීලා තියෙනවා. කොළඹ ගයක් තියෙනවා. නඩත්තු කරන්නේ මොකටද? දැන් මං කියන්නේ මේ ආර්ථික ව්‍යසනයකට මේ රට ලක් වෙලා තියෙන වෙලාවේ ඔය එක ඇමතිවරයෙක් කිව්වද මට මේක එපා කියලා මොකක් හරි මගේ පෙන්ෂන් එක එපා, මගේ බැටුප් එපා, මගේ වාහන අපි මම නඩත්තු කරන ප්‍රමාණය එපා, මට නිල නිවාසය එපා, අරක එපා මොකක්වත් තිබෙන්නේ මේ කාලේටවත් නැහැ. එහෙම කියන්නේ. ඒකයි මම කියන්නේ මේ ආර්ථික අර්බුදයකට රටපත් වෙලා තියෙද්දිත් එහෙම කියන්නේ නැති ඇමතිවරයෙක් හෙට දෝෂාභියෝගයක් ගෙනාවොත් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සල්ලි වලට පිළිමාරු කරයි කියලා කොහොමද පිළිගන්නේ? ඒකිට මම කියන්නේ මේ දේශපාලන සංස්කෘතිය
මම ආයෙත් කියන්නේ වෙනස් කරන්න ඕන. ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ කරුණා කළා. මේ රට මේ දේශපාලන ගඳ ගැහිල්ල නිසා පීඩා විඳ ඇති. තවත් පින්දින දෙන්න එපා. තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ දේශපාලඥය කියන මිනිහව සාමාන්‍ය තත්ත්වයට වඩා මහජන සේවකයෙකුට වඩා උඩ තියන්න එපා. බීමට බස්සන්න. දැන් මේ බස්සලා තියෙන වගේම බස්සන්න. දැන් හොරකම් කරපුවම එළියට එන්න බයයිනේ. දැන් මේ අපි ළඟ ඕන තරම් ෆයිල් තියෙනවා. අපි ඊපෙරද ෆයිල් එළිදරව් කරා. එළියට දැම්මා. දැන් අපිට ෆයිල් අහු නොවෙච්ච මාස දෙක තමයි මේ මාස දෙක. දේශපාලඥයින්ගේ. මොකද දන්න බයයි මේ දවස් ටිකේ. ඒ ඔය බය දිගටම තියෙන්න ඕන. මම කියන්නේ දේශපාලකයා මමත් දේශපාලනය කරන කෙනෙක්. දේශපාලකයා ජනතාවට බය වෙන්න ඕන. බය වෙන්න ඕන මොකද දන්නවද? අපි ජනතාවගේ ඡන්දයක් නේ ගන්න ඕන. ජනතාවගේ කැමැත්ත ගන්න එපා ඊළඟ පාර. සල්ලි බලෙන්, ධන බලෙන්, මර බලෙන් එක ගන්න බලා ඉඳලා හරියන්නේ නැහැ. වැඩ කරලා, මහන්සි වෙලා, ඇත්ත කියලා ජනතාවට බයක් තියෙන්න ඕන. මන්ත්‍රීතුමනි දැන් මේක ආපස්සට හරවන එක ටිකක් අමාරුයි. දශක 4-5ක් අපි මේ විවෘත ආර්ථිකයෙන් පස්සේ මේ ආපු දේශපාලන ක්‍රමය 78 ව්‍යවස්ථාවෙන් පස්සේ ආපු මැතිවරණ ක්‍රමය මේ සියල්ල පිළිබඳව කතා බහ කරනකොට අපි ඇවිල්ලා තිබෙන්නේ ඒකේ උච්චතම අවස්ථාවට මේ හොඳ පැත්තෙන් නෙමෙයි නරක පැත්තෙන් උච්චතම අවස්ථාවට. ඒක වැරදි. සමා වෙන්න මම බාධා කරාට. ඒ හරවන්න බෑ කියප එක අපි හරවලා පෙන්නලා තියෙනවා. දැන් මේ මනාප ක්‍රමයේ තියෙනවා ගහ ගන්නෝ එකම පක්ෂය ගහ ගන්නෝ මරා ගන්නෝ මනාප ක්‍රමයට ඡන්ද කරන්න බෑ කියලා කියනවා අනිත් පක්ෂවල. දැන් මනාප ක්‍රමයට අපි ඡන්ද කරලා බෙල්ල තියෙනවා ගහ ගන්න නැතුව. අපේ පක්ෂේ මරා ගන්න නැතුව. අපි එක කාලයක් තුනට මනාප ඉල්ලන්නේ නැතුවම අපි සංකේත හැටියට අපේ පක්ෂේ ලාංඡන ඡන්ද ඉල්ලුවා. ඊට පස්සේ මනාප ඡන්ද ඉල්ලුවා පක්ෂෙන් තෝරනකොට. ඊට පස්සේ වෙනත් පක්ෂවල අය සම්බන්ධ කරගෙන අපි ඡන්ද කරලා තියෙනවා. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට ඡන්ද කළා මරා ගන්න නැතුව. අපි ජාතික ජන බලවේගයේ හැටියට වෙනත් මතධර්ණ අය එකතු කරගෙන ඡන්ද ව්‍යාපාර කළා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හොරකම් කරන්න නැතුව ඡන්ද කරන්න බෑ කිව්වා. සල්ලි හම්බ කරන්න නැතුව කරන්න බෑ. කරලා තියෙන්නේ. අපිට කිසි චෝදනාවක් නැහැ. අපි ඇමතිකනුත් කළා මාස 14ක්. පාර්ලිමේන්තුවේ හිටිය අවුරුදු 20ක් විතර. කොයික රුපියලක්වත් වංචා කරා කියලා චෝදනාවක් නැහැ. ඉතින් හොරකම් චෝදනා නැතුව දේශපාලනය කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කළා තියෙනවා. පාරේ ඔය වාහන මීනියාව නැතුව යන්න පුළුවන් කියලා ඔප්පු කළා තියෙනවා. ආරක්ෂක මීනියාව නැතුව යන්න පුළුවන් කියලා ඔප්පු කළා තියෙනවා. ප්‍රශ්න නැහැ. එනවනේ මන්ත්‍රීතුමනි දැන් අපේ ඔව් හරි ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය අනුව ඒක වැරදි ඒක අපේ ප්‍රතිපත්තිය අනුව නෙමෙයි. සමා වෙන්න රටේ දේශපාලනේ මේක තමයි තියෙන්න ඕන ප්‍රතිපත්තිය. ඔව් මම කියන්නේ දැන් අනිත් දේශපාලන පක්ෂවල මේ ප්‍රතිපත්තිය තවම නැහැනේ. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්න එහෙනම්. නෑ ඒක තමයි. දැන් මේක ජනතාවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේ විකෘතිය. හරිද? ඒක පිළි අරගෙන ඔය කියන්නේ. දැන් ඔක කියන අය කියනවා මේ පක්ෂවල අයත් අපිට කියනවා අපේ පක්ෂ නම් ඔහොම නෑනේ මචං. උඹලේ පක්ෂය ඔහොමනේ. ඉතින් ඒක පිළි අරගන්න එපා. අපේ පක්ෂය හරි හොඳ දෙයක් තියෙනවා නම් ඒක රටම පිළිගන්න. ඒගොල්ලොන්ගේ පක්ෂවල හොඳ දෙයක් තියෙනවා නම් අපි පිළිගන්නම්. ඇයි නරක දෙයක් පිළි අරගන්නේ හොඳ දෙයක් පැත්තකින් තියන්නේ. මේක ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නම් ජාතික ජන බලවේගයේම ගුණාංගයක් වෙන්න ඕනද? එහෙම එපා. ඔබතුමාලත් එහෙම කියන්නත් එපා. එහෙම කියනවා. මේ පක්ෂවල හැටි ඕගොල්ලෝගේ හැටි එහෙම නෑ. එහෙම නෑ. දැන් මෙතන ඇවිල්ලා සමහර වැඩසටහන් වල හුඟක් අය කියනවා අපේ පක්ෂ මතය මේකයි මගේ මතය මේකයි කියලා අඟ බේරගෙන යනවා. එහෙම දෙන්න එපා බේරගෙන යන්න. පක්ෂ මතය තමයි රටේ මතය හැටියට ජනතාවට කියන්න ඕන. මට කියන්න පුළුවන් මගේ මතය මේකයි පක්ෂ මතය මේකයි කියලා දෙකක්. මොකෝ මිනිස්සු ඡන්දෙ දෙන්නේ පක්ෂෙටනේ. මට කතිර ගහන්නේ පස්සේනේ. ඡන්ද මධ්‍යස්ථානට ගියා මිනිස්සු මුලින්ම කතිර ගහන්නේ පක්ෂෙට. ඉතින් පක්ෂ මතය එකයි මගේ මතය දෙකයි කියලා දෙකක් කියන්න පුළුවන්ද කාටවත්? ඒක කියන්න දෙන්න එපා. ජනතාවටත් එහෙම කියන්න දෙන්න එපා. ප්‍රතික්ෂේප කරන්න. දැන් එතනට ගේන්න ඕන මේක. දැන් මේ ගුණාත්මක දේශපාලනයකට ගේන්න ඕන මේක. මොකද අපේ කාලෙන් අපි මේක ඉවර ගන්න ඕන. නැත්නම් අපේ දරුවන්ට බෝ වෙනුත් මේක. අපේ දරුවන්ට හොරකම් බෝ වුණොත් මොකද වෙන්නේ? මේ රටට ඉඩ තියනවද? මේ රටට පණ තියනවද තව හොරකම් කරන්න? තව ගස් කපන ඉතුරු වෙලා තියනවද? තව නිදන් හරන්න ඉතුරු වෙලා තියනවද? තව මහජන ධනය විනාශ කරන්න ඉතුරු වෙලා තියනවද? තව ජාතික සම්පත් වරාය ගුවන්තොටුපොළ විකුණන්න ඉතුරු වෙලා තියනවද? තව හොරකම් ගන්න ඉතුරු වෙලා තියනවද? තව නිලධාරිවාදයට නිලධාරි දෙතුන් දෙනෙක් රටේ බල ශක්තියයි විදුලි බලයයි තෙල් ටිකයි වරායයි හොරකම් ගන්න ඉඩ තියනවද? දෙන්න බෑ. කරුණාකරලා මං කියන්නේ මේ අරගලේ මේ සටන් වල තියෙන වටිනාකම රකින්න නම් මෙතනින් මේක නතර ගන්න. මෙතනින් මේක නතර ගන්න. තේරුණා? 2025 දී මගේ පුතා ඡන්දදායකයෙක් වෙනවා.
එයා හොරෙක් කරන්න බෑ. මේ දේශපාලනය තුල. මගේ පුතා කියලා කියන්නේ මුළු රටේම දරුවන්ට ඒක අදාළයි. මේක අපේ කාලෙන් ඉවර කරන්න ඕන. ඇත්ත ඒකයි. ඇත්ත කියන දේශපාලනේ ගේන්න ඕන. කොච්චර තිත්ත වුණා. දැන් මේක මාර වැඩක් කියලා කියන ඕගොල්ලෝ නම් එහෙමයි කියලා අපිට විතරක් ඒක පවරනවා. අනික් කට්ටිය හොරකම් කාට කමකුත් නැහැ. අනික් කට්ටිය බොරු කිව්වට කමක් නැහැ. අනික් කට්ටිය ඇවිල්ලා පච කියලා ගියාට කමක් නැහැ මෙතන. ඒක ඒගොල්ලෝගේ හැටිනේ. මේ පක්ෂ වල හැටිනේ. ඒක වෙනස් වෙන්න ඕන. ඒ පක්ෂ ඉවර වෙන්න ඕන එහෙනම්. ප්‍රතික්ෂේප වෙන්න ඕන දැන්. මොකද්ද මේ හැමදාම මේගොල්ලෝ එහෙම තමයි කියලා දිනවනවා. අපි මෙහෙම තමයි කියලා පරද්දනවා. මේක බාර කතාවක්. මම ඔබතුමාත් එක්ක තරහකට නෙමෙයි මම කියන්නේ සමා වෙන්න මේ රටේ ජනතාව මේක වෙනස් කර ගන්න ඕන දැන්. මම කිව්වේ ඔබතුමාට දැන් කොහොමත් විකෘතිය ප්‍රകൃතිය වෙලා තියෙන සමාජයක ජීවත් වෙන්නේ. ඔබතුමාට මම මේ මට කෙටි විරාමයක් ලබා ගන්නට තියෙනවා. මම ඉතින් පස්සේ ඔබතුමාට ප්‍රශ්නයකට එන්නම්. ඔබතුමා මට මතක හැටියට ඔබතුමා හෝ ඔබතුමාලගේ മന്ത്രി කණ්ඩායමේ කෙනෙක් කිව්ව කාරණයක් ඒක ස්මතු කරමින් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. අපි මේ කෙටි විරාමය ලබාගෙන ඉමු. හොඳ අපි අද බදාදා සුලේන අවසාන කතාබහේ අවසාන කොටසේ සිටින්නේ සුනිල් හඳුන්වන්නේ මන්ත්‍රීතුමත් එක්ක කතා බහ කරන්නේ. මන්ත්‍රීතුමනි මම කිව්වා විරාමයට කලින් ඔබතුමන්ලාගින්ම ප්‍රකාශ වෙච්ච කාරණයක් සම්බන්ධයෙන් මට අවශ්‍යයි කියලා කරුණු දැනගන්න. මේ පහුගිය ඡන්දේ මහමැතිවරණ ඉදිරිපත් වුණාම ඔබතුමන්ලාගේ മന്ത്രി ධූර සංඛ්‍යාව තවත් අඩු වෙලා 3කට එනවා. මේ 3කට එනකොට ඔබතුමන්ලා කිව්වා බොහොම සාධනීය ප්‍රකාශයක් විදිහට ගන්නට පුළුවන්කම තියෙන රටේ පුරවැසියෙක් විදිහට බලනකොට මට නම් ජනතාවගේ හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා කියන්නේ අපිට ජනතා විමුක්ති පෙරමුණට. ඒ හැම ප්‍රශ්නයක් වෙනුවෙම පාරට බහලා කෑ ගහන්නේ අපි. ඒ ඔක්කොම කරගෙන ඡන්ද දෙන්නේ වෙන කාටවත්. එයි මේ. ඔව් මම දන්නේ දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා මම කියනවා ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. හුඟක් ඔය ජනමත විචාරණ විවිධ ආකාරයේ මේ මත විමසුම් එක එක සංවිධාන වලින් කරලා තියෙන මේ වෙනකොටත් ඒවයි ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඒවා වෙනස් ප්‍රතිඵලයක් තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ ඒක. හැබැයි ඒ වගේම මම කියන්න ඕනේ දැන් ජනතාව අපට ඡන්දෙ නොදී ප්‍රශ්න ඉදිරිපත් කරපු කාලයක් තිබ්බා. ඒක හේතුව තමයි අපි විපක්ෂයේ කාර්යභාරයේදී ඒ දේ හරියට කරන බව විශ්වාස කරපු නිසා. සමහර අපේ වෘත්තීය සමිති සමාජිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ වෘත්තීය සමිතිය අපිත් එක්ක ඉන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා වෘත්තීය සමිතියේ ඒ කටයුත්ත අපෙන් තමයි කරගන්න වෙන්නේ කියලා. හැබැයි දේශපාලන වශයෙන් ඡන්දෙ දෙන්න ගියාම එයා ඉන්නේ වෙන පක්ෂයක. ඒක පුරුද්ද නිසා හරි කාලයක් තිස්සේ ඡන්දෙ දීපු නිසා හරි පරම්පරාවෙන් අපි හැමදාම කොළ පාට නිල් පාට කියපු නිසා හරි වෙන හේතු නිසා. එක්කෝ පෞද්ගලිකව තමන්ගේ වැඩක් කරගන්න. මොකද අපේ සමාජය හදපු දුර්මත ගොඩක් තියෙනනේ. දුර්මත තිබුණා. දැන් අපි හොරකම් දූෂණ නතර කරනවා ගියාන් පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ මහජන දීපල මංකොල්ල කෑම. රාජ්‍ය බලය පාවිච්චි කළා ජනතාවගේ දේවල් හොරකම් කිරීම. දේශපාලන බලය පාවිච්චි කළා හොරකම් කිරීම. එහෙමනේ. ඒවනේ නතර වෙන්න ඕන ඇත්තටම. හැබැයි මිනිස්සු ජීවත් වීම සඳහා අර ක්‍රමයක් නැති නිසා, හොඳ සිස්ටම් එකක් හැදිච්ච නැති නිසා ඉස්කෝලේට ගියාම ළමයා ඉස්කෝලේට දෙන්න ළමයා දාගන්න පොඩි හොරකමක් කරනවා. පගාවක් දෙනවා. පොලිමේ ඉන්නකොට නේ ඉස්සරහට යන්න පගාවක් දෙනවා. රැකියාවට ගියාම එතන මක් හරි කරගන්න පගාවක් දෙනවා. ෆොටෝකොපියක් ගන්න ගියාම එතනින් පොඩි හොරකමක් කරනවා. ඊට පස්සේ එහෙම ස්පිරිතාලෙට ගියාම නේ ඔය හැමතැනම තියෙන පුංචි පුංචි දේවල්. සමහරු මතයක් කරන මේ උඹලා ඊට පස්සේ දැන් හරි ඒපීට ඡන්දයක් දීපල්ලකෝ. උඹට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔය මේවත් කරන්න වෙන්නේ නැහැ. ඒ අර සිස්ටම් එකක් නැති නිසා, ක්‍රමවේදයක් නැති නිසා මිනිස්සුන්ට කරන්න සිද්ධ වෙලා තියෙන දේවල් තියෙනනේ. අපි කියන්නේ ඒ ඔක්කොම එකපාර සුද්ධ කරන්න අපිට බෑ. ඒවා තියෙයි. දෙරයි. දැන් අපේ පක්ෂේ අපි ක්‍රියාකාරී වැඩ කරන අයගේ තියෙන අපි කිසි සංස්කෘතියක් වැඩ කරන්නේ. මොකද එහෙම කැපකිරීමක් අපිට ඕන නිසා මේ සමාජය දියුණු කරන්න. හැබැයි ඒව කරන්න බෑනේ සාමාන්‍ය ජනතාවට. ඒතර ඒගොල්ලෝ ඔක්කොම අපෙන් ඈත් කරන මතවාදයක් හදන වෙන අය. දැන් 88 89 ගැන කාලයක් තිස්සේ කී හිටියා. ඒ කාලේ ගිනි තිබ්බා අරවා මේවා. දැන් නම් ඔය අපේ දරුවෝත් දැන් කියනවා ඒක නම් අපි දැක්කා දැන් ඊයේ පෙරේදා. 87 ඉඳලා අවුරුදු 3ක් තිස්සේ සිද්ධ වෙච්ච දේවල් එක දවසක වුණානේ. 9 වෙනිදා පහුගිය. හැබැයි ඒක වෙච්ච හේතුවක් දැන් දන්නවනේ මිනිස්සු. නිකන් උනේ නෑනේ. අර දෙගහ මන්දිරේ අර මද කිපෝලා නේ සංවිධානාත්මකව සැලසුම් කරපු නිසා තමයි උනේ කියලා දැන් දන්නවා. ඒ වගේ දැන් 88 තුන මේ දැන් මම ආයි හිතන්නේ මම හිතයි මිනිස්සු අහයි කියලා. ඒ අවුරුදු ගාණක් සිද්ධ වෙච්ච දේවල් එකේ જાතිය එක දවසේ දැක්කා. ගිනි තියෙන ඒවා දැක්කා. ඔක්කොම දැක්කා. ඒ නොදැක්ක මිනිස්සුන්ට මේක මවන්න පුළුවන් මහා බයක් හැටියට. ඒ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. ඇත්තට ඒකයි. ඒ ඉන්දු ලංකාවේ විශ්ම ගහපු හැටි, ඉන්දියා හමුදාව ආපු හැටි, අපේ රටේ එදා වෙච්ච දේශපාලනේ පසුබිම් කතාව දන්නේ නැතුව. හරියට අරලිය ගහ මන්දිරේ මොකද උනේ කියලා දන්නේ නැතුව කෙනෙක් දැක්කොත්
මේ හවස වෙච්ච දේවල් රෑ වෙච්ච දේවල් දකින්න වෙන විදියට. අන්න ඒක ඒ වගේ. නේද? අරලියගහ මන්දිරයේ කුපත කිරීම දන්නේ නැතුව හවස ලංකාවට ගොඩ බැස්ස කෙනෙක් දැක්කනම් ඊයේ කෙනෙක් ගොඩ බැස්ස කෙනෙක් දැක්කනම් පෙරේද වෙච්ච දේවල් දන්නේ නැතුව ඒ වගේනේ 87 ගැන කතා කරේ. ඉතින් ඒ අය ඡන්දෙ දුන්නේ නැහැ තමයි. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් මම කියන්නේ. අපි කියන්නේ ඒක නිසා මේක අපි විපක්ෂයේ ඉන්න කාලේ විපක්ෂයේ කාර්යභාරය කරන්න අපි දක්ෂ නම් සමත් නම් අපි කියන්නේ රට හදන්න අපිට කාර්යභාරය අවශ්‍යයි. ඒක තමයි අපි කියන්නේ දැන් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙන්න මේ කෙටි කාලීනව රටේ ඇති වෙලා තියෙන මේ දේශපාලන අස්ථාවරත්වය පියමන් කරන්න, තුරන් කරන්න ජාතික ජනබලවේගයට අවස්ථාව දෙන්න. මේ අවස්ථාවේදී අපි සාර්ථක නම් මේ කෙටි කාලීන තත්වයෙන් අපි ජයග්‍රහණය කරනවා නම් මේ රට මේ අස්ථාවරත්වයෙන් තුරන් කරලා ආර්ථිකය ශක්තිමත් කරලා ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න, කර්මාන්ත ඉස්සරහට ගෙනියන්න, ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න, ඡන්දයක් තියන්න, Taman කැමති නියෝජිතව පත් කරගන්න මේ රටේ යම් තත්ත්වයක් හදලා දෙන්න. අපි ලෑස්ති නම් අපිට පුළුවන් නම් අපිට රටම බාර දෙන්න. දැන් ජනතාවට අවස්ථාව ඉල්ල තියෙනවා. දැන් ජනතාව මෙච්චර කාලයක් ආණ්ඩුවම බාර දෙන්නේ යකමැත්තෙන් හිටියේ. දැන් ජනතාවට අවස්ථාව දිනනවා රයිට්. ඔන්න ඕගොල්ලෝ කරලා බලන්න. ඒකයි අපි කියන්නේ අපේ වගකීම ප්‍රධාන වගකීම අපි බාරගෙන එක්ක අපි මේක කරන්නම් නැත්නම් වෙන කවුරු හරි මේක බාර ගන්න පුළුවන් කෙනෙක් ඒ කෙනාට බාධා නොකර අපි වගකීම බාර නොගෙන තනතුරු බාර නොගෙන අපි විපක්ෂයෙන් ඉඳගෙන කරන්න සහාය දෙන්න. ඒ අවස්ථා දෙකම තියෙනවා. දැන් මේ අවස්ථා දෙකම තෝරගන්න රටේ ජනතාවට අවස්ථාව තියෙනවා. ඒකින්ද මම දන්නවා අපේ රටේ ජනතාව අපට පාලන බලය දෙන්නේ එක අවස්ථාවයි. හොඳයි. හැබැයි මේ අවස්ථාව හරියට කරේ නැත්නම් ආයෙ දෙන්නෙත් නැහැ. ඒ අවස්ථාවේ අපි හරියට කළොත් ආයෙ වෙන කාටවත් දෙන්නෙත් නැහැ. ඔය වගේම තමයි අපේ රටේ ජනතාව අපිට බලය දෙනකොට ආර්ථිකය හොඳ වෙලා, දියුණු වෙලා, ශක්තිමත් වෙලා හොඳට තියෙන වෙලාවක දෙන්නෙත් නැහැ. මේ වගේ අර්බුදකාරී වෙලාවකම තමයි අපට බලය ලැබෙන්නේ. ඒකත් අපි දන්නවා. ඒක අපි දන්නවා. එහෙම තමයි අපි වගේ ව්‍යාපාර වල ලෝකෙත් එහෙම අවස්ථා ලැබිලා තියෙන එහෙම තමයි. ඉතින් මේ අවස්ථාව දැන් ඇවිල්ලා තියෙනවා. රටේ ජනතාවට මම කියන්නේ තවත් අපිව පරීක්ෂා කර කර ඉන්න වෙලාවක් නැහැ කියලා මං හිතන්නේ. දැන් ඉතින් මේ රට අපට හදන්න අවස්ථාව දෙන්න. මොකද ලෙඩෙක් වුණත් හුස්ම වැටෙනකොට ගෙන આવුත් නේ දොස්තර මහත්තයා ළඟට සනීප ගන්න පුළුවන්. ලෙඩා මරලා ගෙන ආවට පස්සේ දොස්තර මහත්තයා ගන්න දෙයක් නැහැ නේ. දොස්තර මහත්තයා කොච්චර විශේෂඥයෙක් වුණත් කොච්චර ශල්‍ය වෛද්‍ය කෙනෙක් වුණත් එයා හොඳම දොස්තර වුණත් මලමිනියකට පණ දෙන්න බෑනේ. අපි ඒ නිසා මේ රටේ ජනතාවට කියන්නේ මේ රට මිය ගියාට පස්සේ මේ රට පණ දෙන්න බැරි මට්ටමකට වැටිලා අපිට බාර දීලා වැඩක් නැහැ. බාර ගත්තට අපිට කරන්න දෙයක්වත් නැති වෙයි. මේ මොහොත හැබැයි මේ මොහොත නෙමෙයි. මේ මොහොතේ අපි තාමත් විශ්වාස කරනවා අපේ රටේ ජනතාවගේ සහයෝගය ඇතුව මේ රටේ සම්පත් යොදාගෙන මේ රටේ හැකියාව යොදාගෙන ජාත්‍යන්තර සම්බන්ධතා පාවිච්චි කරගෙන මේ වැටිච්ච තැනින් අපිට නැගිටින්න පුළුවන්. ඒ සඳහා ශක්තිය, ආත්ම ශක්තිය, විශ්වාසය අපිට තියෙනවා. ඒ සඳහා වෙන කෙටි කාලීන යෝජනා මාලාවක් අපි දැන් රට ඉස්සරහා තියලා තියෙනවා. අපිට මේ අවස්ථාව දෙන්න. අපිව පරීක්ෂා කරන ජනතාවට යලි අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මන්ත්‍රීතුමනි දැන් අපි ඉක්මනින්ම කතා බහ කරමු. දැන් ඔබතුමන්ලා දැන් මේ දැන් තියෙන මේ තත්ත්වය දැන් මේ ප්‍රශ්නේ දැන් මේ උද්ගත වෙලා තියෙන දේ අද දෙවෙනි දවස් වෙනකොටත් බොහෝ තැන්වල බොහෝ විදිහේ මතවාද ඇති වෙනවා. ඒ වගේම හදිසි නීතිය පනවලා තියෙනවා. පාරවල් වල ත්‍රිවිධ හමුදාව සීරුවෙන් සිටිනවා. ආයෙ ගැටුමක් ඇති වුණොත් වෙඩි තැබීමේ නියෝග තියෙන බලයක් තිබෙනවා. දැන් මේ ප්‍රශ්න විසඳ ගැනීමට අවශ්‍යයි. දැන් ඔබතුමන්ලා මේවට මැදිහත් වෙන්න ඕනේ නැත්නම් ඔබතුමන්ලාට චෝදනා කරනවා. මෙහෙම ඉඳගෙන හරියන්නේ නැහැ. මේ යන විදිය ඉස්සරහට ගෙනිච්චොත් එimhe මොකක්ද කරන්නේ රටේ ජනතාව කියලා. කොහොමද අපි දැන් මේ තියෙන තත්ත්වය ඉක්මනින් ඉවර කරගන්නේ? අපි හරි දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ තමයි, ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ තමයි. ඊට වඩා මේ භූමියේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඇත්තටම මෙන්න මෙහෙම දෙයක් තියෙන ප්‍රශ්න මම අවංකවම කියන්නේ. තාම අවංකව විතරක් කියන්නේ. දැන් 9 වෙනිදා ඇති වෙච්ච තත්ත්වයේ 10 වෙනිදා තිබුණේ නැහැ රටේ. නේ? 10 වෙනිදා තත්ත්වය අද 11 වෙනිදා නැහැ. හැබැයි ආණ්ඩුව ප්‍රකාශයටපත් කරන්නේ 9 වෙනිදාට වඩා භයානක තත්ත්වයක් ඊයේ තියෙනවා කියලා. තේරුණා? දැන් 9 වෙනිදාට වඩා භයානක තත්ත්වයක් තියෙනවා. දුටු දැන වෙඩි තියන්න නියෝග කරනවා. දැන් අපි දන්න මීට කලින් මේ වගේ තත්ත්වයක් ආවා නම් ආණ්ඩුව කියන්නේ ආරක්ෂක ලේකම් හරි කවුරු හරි ඇවිල්ලා කියන්නේ දැන් තත්ත්වය සමතේකටපත් කරලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. සිදුවීම් සිද්ධ වෙලා තියෙන කීපයක්. නමුත් ඒ සිදුවීම් කලින් දවසට තරම් සාපේක්ෂව බරපතල නැහැ කියලා. දැන් මේ බරපතලකම හදන්න හදනවා. තේරුණා? බරපතලකම හදන්න හදනවා. ඒක උවමනා මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. තේරුණා? මේ ගිනි තැබීම් ගත්තත් ඔය රාජ්‍ය ඇමතිවරුන්ගේ
නිවාස දේපල විනාශ කිරීමේ ස්වභාවය ගත්තත් මම කියන්නේ ඒකයි. ඒවා නිකන් අර සංවිධානාත්මක ක්‍රියාවලියක් ඇතුලේ තියෙනවද කියලා හිතනවා. සාක්ෂි විනාශ කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද කියලා හිතනවා. ඒගොල්ලෝ අපිට හිතෙන දේ මම කියන්නේ. අවංකවම මම කියන්නේ. මොකද ඒක දැන් පොලිස්පතිවරයෙක් නිසා මේවන හොයන්න ඕන. රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ හමුදාවට නෙමෙයි. මේක යුද්ධයක් තියෙන වෙලාවක් නෙමෙයි. පිටරටක හමුදාවක් ඇවිල්ලා ආක්‍රමණ තත්ත්වයක් නැහැ. සිවිල් යුද්ධ තත්ත්වයක් රටේ නැහැ. දැන් තියෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම. ඒක පොලිස්පතිවරයා යට තියෙන කටයුත්ත. ඉතින් ඒක පොලිස්පතිවරයා කරන්න ඕන. එහෙම කරන්න බැරි නම් පොලිස්පතිතුමා වගකීම් බාර ගන්න ඕනේ. කල්පනා කරපන්. සමහර සිදුවීම් ගත්තන් ටික අපිට අස්වාභාවිකයි. දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ සාමාන්‍ය පුරවැසියෙක් වගේ යනකොට සිවිල් ඇඳුමෙන් ඇඳගෙන ගිහිල්ලා කුටි කනවා. ඉතින් කලින් දවසේ එතුමා ගැන සමාජ මාධ්‍ය වල විශාල වශයෙන් තිබුණා. එතුමා මේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා. එතුමා අර සනන් නිශාන්තත් එක්ක ගිහිල්ලා අර අතන කතා කර ඉන්න හැටි දැක්කම මිනිසුන්ට යකා නගිනවා. ඉතින් එතුමා මේක කුපිත කරාද කියලා හිතෙන තරමට. එතුමාම ගිහිල්ලා ආයි කුටි කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන මං වත් යන්නේ නැහැ තනියම. නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් නේ මං වත් යන්නේ නැහැ තනියම. මොකද මට එහෙම සමාජ පීඩනයක් තියෙන ලාක මම යන්න බෑනේ මට. හැබැයි මේ පෙන්වන්න යන්නේ මේ පොලිසියට මේක පාලනය කරගන්න බැරිද? නියෝජ්‍ය පොලිස්පතිලාත් ගහන වෙලාවක මේක. මිනිස්සු එකතු වෙලා. මේ ගිනි තියන ඒවා මං කියන්නේ ඒකයි. මේ සාමාන්‍ය කොල්ලෙකුට පෙට්‍රල් ටිකක් නැති වෙලාවේ, භූමි තෙල් ටිකක් නැති වෙලාවේ මිනිස්සු පොලිමේ ඉන්න වෙලාවේ මේ ගිනි තියන්න පෙට්‍රල් කොහෙන් දෙන්නේ? දේසි නෑනේ කිව්වත් ගිනි තියනවා කියන්නේ අර විදියට. ඒක කවුද කරන්නේ කොහොමද කරන්නේ කියලා පොලිස්පතිවරයා හොයන්න ඕනේ. සාධාරණ පරීක්ෂණයක් තියෙන්න ඕනේ. නේ? දැන් මම දන්න තරමට දැන් මේවා වෙන්න ඕනේ නැහැ. අනුමත කරන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට, ජාතික ජනබලවේගය හැටියට අපේ කිසිදු පාක්ෂිකයෙක්, සමාජිකයෙක් අපි හිතවතෙකුට පාපි කියලා දෙන මේවට සම්බන්ධ වෙන්න එපා. අපේ රට ලේ වැගිරුව ඇති. දේපල හානි කරගත්ත ඇති. ජීවිත හානි කරගත්ත ඇති. මොකද මේ සාමකාමී උද්ඝෝෂණය, සාමකාමී අරගලය, මේ සටන් පාඨය විකෘති කළා. මේක වාසි වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය මේ දේපල විනාශ කරන අයට. මේ විනාශ කරන අපේ රටේ දේපල. මේ රටේ අපේ ආර්ථිකය කොටස් මේ විනාශ කරන්නේ. ඒ මේවා ඉඩ දෙන්න එපා. කිසි කෙනෙක් අනුබල දෙන්න එපා. අපි දැක්කේ ඒ ආස්සේ මීගමුව පැත්තේ ජාතිවාදී අවසන් හදනවා. ඉඩ දෙන්න එපා. ඒක ස්තුතිවන්ත වෙනවා. ඒක පරාජය කරන්න මෙදිහත් වෙච්ච සියලු සහෝදරුන්ට, හිතවතුන්ට, මිනිසුන්ට ස්තුතියි. ඕගොල්ලෝ ජාතිවාදී පරාජය යන්න ඕනේ. ඒවා දේශපාලනේ ඇත්තටම තිත්ත දේවල්. ඉතින් මම කියන්නේ මේක ඇතුලේ බොරදියේ මාළු බාන්න වගේ. ආර්ථික ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ දැන්. බඩු මිල ගැන කතා කරන්නේ නැහැ. ගෑස් ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. තෙල් ටිකක් හොයාගන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැ. විදේශ ආධාර ගේන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැ. ණය ගන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැ. ණය ගෙවන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැ. අපිට විදේශ වත්කම් තව කොච්චර තියෙනවද කියලා කතා කරන්නේ නැහැ. භාණ්ඩාගාරේ සල්ලි තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් මෙතරවත් අපි කතා කරන්නේ නැහනේ. මොකද මේ හදපු ප්‍රශ්නයන් නිසා. man made disaster මේවා. මිනිස්සු විසින් හදපු ප්‍රශ්න. ඒවා විසින් රටේ ඇත්ත ප්‍රශ්න යට කරලා තියෙනවා. අපි කියන්නේ අන්න ඒකට ඉඩ දෙන්න එපා. දැන් ඇති. තවදුරටත් මේ සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් සැලසුම් කරපුවා. සැලසුම් කළා ගන්න. සැලසුම් කරපුවා. නිසා ඒවා නතර කිරීමේ සම්පූර්ණ වගකීම නීතිය හා සාමය ආරක්ෂා කිරීම බාර අපේ රටේ පොලිසියට තියෙන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට තියෙනවා. එයාට පුළුවන් මේක කරන්න. නැකනේ පුළුවන් ඒක කරන්න. මේක හමුදාව අපිට පවරන්න ඕනේ නැහැ. හමුදාවට මේ යුද්ධයක් නෙමෙයි. හමුදාවට රාජකාරියක් තියෙනවා. හමුදාවට ගරුත්වයක් තියෙනවා අපිට. හමුදාවේ රාජකාරිය වෙන එකක්. ඒකින්ද මේක කුලප්පු කරන කණ්ඩායම් ඉන්න පුළුවන්. පුහුණු කරපු කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒකින්ද විශේෂයෙන් අපි හිතනවා තමන්ගේ ගමේ മന്ത്രിවරයාගේ ගෙදර මහජන නියෝජිතයෙක් ගෙදර මොන පක්ෂේ වුණත් කමක් නැහැ. ඒව ආරක්ෂා කරන්න මිනිස්සු මැදිහත් වෙයි. අපිට දේශපාලන වෙනස්කම් තියෙන්න පුළුවන්. මතවාද වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් මටත් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කළා. එයාගේ ගෙවල් ගැන කතා මම කිව්වා අපිට ගන්න පුළුවන් උපරිම මෙදිහත් වීමක් අපි කරන්නේ. අතන අපි කරා අපි පොලිසිය මහතුරුන්ටත් කතා කරලා කිව්වා. ඒව ආරක්ෂා කරන්න අපිට ගන්න පුළුවන් උපරිම දේවල් කරන්න. අපේ කිසිම සමාජයක අපි කියනවා කිසිම ආකාරයෙන් අපි අනුබල දෙන්නෙත් නැහැ, දීලත් නැහැ, අනුග්‍රහයක් දක්වන්නෙත් නැහැ. අපි හැමදෙනාටම උපදෙස් දීලා තියෙන්නේ එවැනි කටයුතු වලින් වැළකී ඉන්න වළක්වන්න සාමකාමී උද්ඝෝෂණයට සම්බන්ධ වෙන්න. අපි ඒක කරනවා. ඒක අපේ අයිතියක්නේ. මොකද අපිට තියෙන ඒ අයිතියක් නැති කරන්න දෙන්නේ මේ හදන්නේ. ඉතින් අපේ චෝදනා අපිට දානවා. අපි දැන් මේ දවස්වල අපිට චෝදනා එල්ල ගන්න ලෑස්ති වෙනවා. මොකද ඒක හරිය ලේසි. මේවා කරන්නේ JVP එක.
මෙයා පිටිපස්සේ ඉන්නේ JVP එක. ඉස්සරත් මෙහෙමයි 88 89 මෙහෙමයි කියලා. තේරෙනවද? ඒකද අපිට අපේ සමාජිකයෙක් ඒවා කරයි කියලා කවුරු හරි කියනවා නම් ෆොටෝ එකක් ගහලෙවන්න. ඒක ගහලෙවන්න. අපි ඒක හොයලා බලලා කියන්නම් කවුද ඒ කියලා. අපි කියනවා අපි කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ නැහැ. කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ මොකද තාක්ෂණය තියෙනවනේ දැන්. ඒක නිසා මේක දැන් නවත්තන්න. මේ වගේ දේවල් ඇති කරන දේවල් තවදුරටත් මේවා කරනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් කාගේ හරි දේශපාලන උමනාවට මේ කරන්නේ. පොලිස් පත්තුමාට නීතිය හා සාමය ආරක්ෂා කරන නිලධාරීන්ට ඒ වෙන වගකීමක් තියෙනවා. දැන් මම දැක්කේ නැහැ තාම නම් මම දන්නේ නැහැ තාම පරීක්ෂණ කරනවා ඇති. ඔය CCTV කැමරාවල තිබුණා ඔක්කොම නෝතුණා මේ ගෝල් පේස් පිටියේ මේක පටන් ගත්ත කට්ටිය ඉන්නවනේ. එක්කෙනෙක්ට තාම උසාවියට ගියලා නැහැ. එක්කෙනෙක් පොලිසියට ගියලා නැහැ. එක්කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ අයට ජනතාව පහර දුන්නේව ගහපුවා බීරවැවට දාපුවා තියෙනවා. ඒවා හේතුවක් නෙමෙයිනේ මෙතන ගහපු එකට පරීක්ෂණ නොපවත්තින්. ගාලු මෝදර පිටියේ පහර දීමට ඇවිල්ලා අර ඇන වලින් ගහපුවා නේ පොලිසිය පාලනය කරගන්න බැරුව ඇවිල්ලා ගහපුවා මේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ වෙනම ගුටි කාපුවා අදාළ නැහැනේ. අදාළ නැහැනේ. මම කියන්නේ ඒකනේ ඇත්ත කතන්දරේ. ඒකිට දැන් ඔය මේ වගේ දෙයක් වෙනදා වුණා නම් එහෙම පොලිස් පත්තුමාලා පොලිසිය මහතුරු CCTV කැමරා වලින් බලලා වීඩියෝ වලින් බලලා මාධ්‍ය ආයතන වලින් ඒවා ගෙන්නගෙන බලලා නේ හොයනවනේ කවුද මෙයා පටන් ගත්තේ කියලා. පටන් ගත්තේ කවුද කියලා බලන්න අරලේගහ මන්දිරේ රැස්වීම ඉඳලා පටන් ගන්න. අරලේගහ මන්දිරේ රැස්වීමේ කතා පවත්වපු තැන ඉඳලා පටන් ගන්න. හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කතාවෙන් පටන් ගන්න. ජොන්ස්ටන්ගේ කතාවෙන් පටන් ගන්න. හරි. ඒ සාක්ෂි වලින්ම පටන් ගන්න. එළියට ආපු දැන් ඉඳලා කට්ටිය පටන් ගන්න. හොඳයි මන්ත්‍රීතුමනි. එහෙම වුණොත් විතරයි රටේ මිනිස්සු පිළිගන්නේ අන්න නීතිය හා සාමය රැකීමට පොලිස්පතිවරයා සහ නිලධාරීන් මෙදිහත් වෙමින් තියෙනවා කියන්නේ. මේකේ කළු පැල්ලමක් ඉතුරු ගන්න එපා. මම විශේෂයෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රසිද්ධිය දැන්. ඔබතුමාට ලොකු වක්කීමක් කියනවා. උත කළු පැල්ලමක් ඉතුරු ගන්න එපා මේකේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව. සාධාරණ පරීක්ෂණ පවත්වන්න. අපි ඉතින් හැමදාම මඩ කාපු කට්ටිය හැමදාම අවලාද අපවාද ඉඳපු කට්ටිය මේ ක්‍රියාවලිය වුණාට පස්සේ තව අවුරුදු 10ක විතර ගියයි 88 89 වගේ 22 23 කාලේ හම්බුණා මෙහෙම වුණා කියලා අපිට කමන්නේ නැහැ. අපි ඒවා හොඳට පුරුදුයි. අපිට අපහාස නින්දා කියන්නේ පිරිත් පෑන් වගේ. අපිට කිසි ගාණක් නැහැ ඒකට. ඒවා භුක්ති විඳින දේශපාලනේ බලාගෙන තමයි මේකට බහැලා තියෙන්නේ. ඒකින්ද අපි ඒක ලබන්න ලෑස්ති. හැබැයි මේකට පරීක්ෂණයක් හරියට කරන්න ඕන. යුක්තිය සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ජනතාවට යුක්තිය සාධාරණ ඉෂ්ට කරගන්න දෙන්න එපා. නීතිය හා සාමය රැකීම තාම තියෙන්නේ ජනතාව අතේ නෙවෙයි. නීතිය රකින්න මිනිස්සු අතේ. ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් නැවත ඉල්ලා හිටනවා මේක හමුදාමය තත්වයක් නෙමෙයි. හමුදාමය තත්වයක් ඇති කිරීම සඳහා මේ ඇතිවෙච්ච සිද්ධිය නිර්මාණය කරපු සිද්ධිය ඉඩ දෙන්න එපා. මන්ත්‍රීතුමනි මගේ අවසාන ප්‍රශ්නය. දැන් අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්නට අවශ්‍යයි. අපිට ඩොලර් නැහැ. අපි ඒ පිළිබඳව සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න IMF එකෙන් අපිට හම්බ වෙයි කියලා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. අපි ඒකෙන් දැන් ප්‍රයෝජන අරගෙන ඉවරයි මට තේරෙන විදියට. ඉස්සරහට යන්නට නම් අපිට දැන් තවත් මූල්‍යමය ආධාර අවශ්‍ය වෙනවා. ඔබතුමාලා හිතන විදියට දැන් අපි අපේ විදේශ ප්‍රතිපත්තිය එක් ආණ්ඩුවල ක්‍රියාත්මක කරපු ආකාරය අනුව අපි ඉන්දියාවට සමීපව හිටියා, අපි චීනයට සමීපව හිටියා, අපි වෙනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතන වලට සමීපව සිටියා, ආසියානු සංවර්ධන බැංකුවට සමීපව හිටියා. ඉදිරියේදී අපිට කොහෙන්ද මොකක්ද අපේ විදේශ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ, කොතනින්ද අපි ගොඩ යන්න අවශ්‍යයි? අපි ලෑසි ජාතික ජනබලවේගයේ හැටියට අපි වගකී බාරගන්න අන්තර්කාලීන ආණ්ඩුවේ, එහෙම නැත්නම් අපි විපක්ෂයේ ඉඳගෙන සහාය දෙන අන්තර්කාලීන ආණ්ඩුවේ පළවෙනි කටයුත්තක් හැටියට අපේ ආධාර කණ්ඩායම රැස් කරවන්න. අපේ රටට ආධාර දෙන ණය දීපු ආධාර කණ්ඩායම සියලු දෙනාම රැස් කරවන්න. එක එක්කෙනා තනි තනියෙන් කතා කරලා හරියන්නේ නැහැ. චීනෙත් එක්ක වෙනම කතා කරලා ඉන්දියාවත් එක්ක වෙනම කතා කරලා හරියන්නේ නැහැ. අපට ආධාර දෙන කණ්ඩායම තියෙනනේ. දැන් අර යුරෝපේ නම් පැරිස් ස්ටෝක් කියලා තියෙනවා. ඒ වගේ අපේ ආධාර කණ්ඩායම රැස් කරවන්න ඕනේ. එක තැනකට රැස් කරවන්න ඕනේ. නිලධාරි මට්ටමේ සාකච්ඡා මුලින් කරන්න ඕන. ඊට පස්සේ අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා පටන් ගන්න ඕන. අමාත්‍යවරුන්ගේ මට්ටමේ කෙටි කාලයක් ඇතුළත ඒක අවසන් කරන්න ඕන. එකක්. මොකද මේ හැමෝගෙම අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් අපේ தත්ත්වය කියලා. දැන් ඒකාධිපති මේ තියෙන ස්වභාවය වෙනස් කරලා ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න අපි ලෑස්ති. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න ලෑස්ති. ඒ නිසා ඕගොල්ලන්ට බය නැතුව අපේ රටට ඇවිල්ලා ආයෝජන ගේන්න පුළුවන්. ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ ආයෝජන අවස්ථා අපි හදන්න අපි ලෑස්ති. ඒ පරිසරය හදන්න ඕන අපි. නිසා දේශපාලන ස්ථාවරත් ඉස්සෙල්ලා හදන්න ඕන. ඒ නිසා අපිට ආධාර කරන්න. අපි ගෙවන්න තියෙන ණයක් අපිට කෙටි කාලයක් කරලා හරි ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න. කපා හරලා දෙන්න. ඉල්ලන්න ඕන අපිට. එක එකක්. පළවෙනි ක්‍රියාමාර්ගය. දෙක
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අපට හම්බෙන ප්‍රමාණය තමයි තාමත් අපේ ප්‍රධාන ආදායම් තනි ඒකකයක් හැටියට තියෙන්නේ. තනි ඒකකයක් හැටියට ප්‍රධාන ආදායම් මාර්ගය. අපි ඒකෙන් ඉල්ලීමක් කරන්න ඕන. මොකද දන්නවද ඔකේ ආකාර කිහිපයක් තියෙනවා. දැන් මම දන්නවා කොරියාවේ වැඩ කරන අපේ සහෝදරුන්ට පුළුවන් ණයක් ගන්න. තමන්ගේ රැකියාවේ කාලය අනුව. ඒ ණය ලංකාවට එවන්න පුළුවන් ආයෝජනයක් හැටියට. අඩු පොලි ණයක් ඒගොල්ලන්ට ගන්න පුළුවන් රැකියාව අපේට තියෙනවා. ඒ රටේ නීතිය අනුව. බාධාවක් නැහැ. අපි ඒකට කියන ඕගොල්ලෝ ඩොලර් ලක්ෂයක් එමෙන්න රුපියල් ලක්ෂ 10ක් ණයක් ගන්න ලංකාවට එවන්න පොලිය දෙන්න අපි මෙච්චරයි. අපි දැන් පොලි අනුපාතය ඉහළ ගියා 125 පොලියට ගිහලා තියෙන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ට 115ක් දුන්නත් පාඩු නැහැ. මොකද ඒ කොරියාවෙන් ගන්න පුළුවන් 2ට 3ට. එහෙම ණය ගන්න පුළුවන් රෝකේ ඉන්න ශ්‍රී ලාංකිකින්ට ඕන තරම්. දැන් යුරෝපයේ වැඩි. කැනඩාවේ තව වැඩි ඒක. එයා කියා. ඊළඟට 1987 විතර කාලේ ඉඳලා යුද්ධ නිසා පිටරට ගියපු ශ්‍රී ලාංකිකයෝ ඉන්නෝ ඒගොල්ලෝ දැන් වයසට ගිහිල්ලා. දරුවෝ කසාද බඳලා ඒගොල්ලෝ ඒ රටවල ස්වාධීන වෙලා වෙනම පුරවැසිභාවය ලබලා. හැබැයි දෙමව්පියෝ කැමති ලංකාවට එන්න. ඒ දෙමව්පියන්ගේ තියෙන පෙන්ෂන් ෆන්ඩ් එකක්. විශ්‍රාම අරමුදලක්. ඒක ලොකු මුදලක් ඒක. තනි පුජ්‍යලයකට ගත්තොත් ඩොලර් මම හිතන්නේ 50000ට වැඩි අරමුදලක් තියෙනවා. ඒ අරමුදල ලංකාවට ගියේ. අපි එයාට දෙනවා පැකේජ් එකක්. එයාට දෙනවා අපි අපාර්ට්මන්ට් එකක් දෙනවා. එයා කැමති ජීවත් වෙන යාපනයේද, කැමති මාතරද, ඒගොල්ලෝගේ නෑදෑයෝ ඉන්නේ කොහෙද? ඒ ප්‍රදේශේ ජීවත් කරවන්න අපිට වැඩ පිළිවෙලක් හදන්න. ඒගොල්ලන්ට දෙනවා ඉන්ෂුරන්ස් එකක්. ඒගොල්ලන්ට දෙනවා වෛද්‍ය පහසුකම් නොමිලේ. ඒගොල්ලන්ට ලංකාවේ පුළ ඇවිදින්න ඉඩ කඩ දෙනවා. අපි දෙනවා පාස් එකක් නොමිලේ ගිහිල්ලා එන්න, වන්දනාවේ ගිහිල්ලා එන්න, රටේ බලලා එන්න, නෑදෑයෝ හම්බෙලා එන්න, පරණ මිත්‍රයෝ හම්බෙලා එන්න. ඒගොල්ලෝ මැරෙන්න කැමති ලංකාවේ. ඒගොල්ලන්ගේ ෆන්ඩ් එකෙන් අපිට පුළුවන් කෙටි කාලේ ඉන්න ලොකු අරමුදලක් හදාගන්න. ඒ වගේම අපි විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපි ආරාධනා කරන වෙනම පැකේජ් එකක් දීලා. ඔයගොල්ලෝ ලංකාවේ ආයෝජන කරන්න. මෙන්න මේ ව්‍යාපෘති වල. ප්‍රශ්න නැහැ. දිස්ත්‍රික්ක වශයෙන් ඒගොල්ලන්ට බෙදලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ජීවත් වෙන දෙමව්පියෝ ඉන්න දිස්ත්‍රික්කයට ඔයගොල්ලන්ට ආයෝජන කරන්න පුළුවන්. බැංකු වලට ගේන්න පුළුවන්. කෙටි කාලේ ඉන්න තමයි මෙහෙයුමක් මේක. මෙහෙයුමක්. අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොහෙද ගිහිලා තියෙන්නේ ණය කියන්නේ හොයන්න. ආධාර හොයන්න. නෑ මොකද? ජීඑල් පිරිස් මහත්තයා විදේශ කටයුතු ඇමතිවරයා කොහෙද ගිහිලා තියෙන්නේ? මොකද? එමනේ මේක මිෂන් එකක් කරන්න ඕන. රටවල් පිළිගන්න අය ඉන්න අපේ රටේ. සංගක්කාර වෙන්න පුළුවන්, මහේල ජයවර්ධන වෙන්න පුළුවන්, යොහානි වෙන්න පුළුවන්, සංගීතෙන්ද, කලාවෙන්ද, වෙන හැකියාවල් වලින් ඒ අය ඒ රටවලට යවන්න ඕන. ගිහිලා කැම්පේන් පටන් ගන්න ඕන. ලංකාව ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක්. කෙටි කාලිනව. ඔයා විශ්වාස කරන්න. මැද පෙරදිග අපිට තෙල් තියෙන රටවල් තියෙන මැද පෙරදිග. අපේ රාජ්‍ය නායකයෙක් මැද පෙරදිග රටකට ගියේ කවද්ද කියලා බලන්න අන්තිමට. කියන්නේ ඉහළ මට්ටමේ අගමැති ජනාධිපති මට්ටමේ. රාජතාන්ත්‍රික ගන්දුන් දුර්වලයි මැද පෙරදිගත් එක්ක. මොකද යුරෝපෙත් එක්ක ශක්තිමත් මේගොල්ලෝගේ නෑදෑයෝ ඉන්නේ ළමයි ඉගෙන ගන්න දේපොළ තියෙන්නේ ව්‍යාපාර තියෙන්නේ අපේ කට්ටියගේ. ඉඩම් තියෙන්නේ ගෙවල් තියෙන්නේ නිමාඩුවට යන්නේ යුරෝපෙට. හැබැයි යන්න ඕනේ මැද පෙරදිග. ආයෝජන තියෙන එතන. ආයෝජකයෝ ඉන්නවා. තෙල් තියෙන. අද අපිට තෙල් ටිකක් ණයට ගන්නවා මිනිහෙක් නැහැ. ඇයි අපි ගනුදෙනු කරලා නැහැ හරියට. මං කියන්නේ යුරෝපෙත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා නෙමෙයි. යුරෝපෙත් එක්ක ගනුදෙනු කරන එක ක්‍රමයක් තියෙයි. මැද ප්‍රතිගත එක තව ක්‍රමයක් තියෙයි. අප්‍රිකාවත් එක්ක තව ක්‍රමයක් තියෙයි. ඕස්ට්‍රේලියාවත් එක්ක තව ක්‍රමයක් තියෙයි. අපි ලෝකේ ඕන රටක් එක්ක ගනුදෙනු කරන විවෘතයි. දැන් සමහරව හිතනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවන් පස්සේ ඕගොල්ලෝගේ ආණ්ඩුවට උදව් කරන්න කවුද ඉන්නේ කියලා. අපි අහන කවුද නැත්තේ? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට උදව් කරන්නේ නැහැ කියලා ලෝකේ රටක් කියලා තියනවාද? ලෝක සිද්ධියේ මේ තියෙන එක රටක්. එහෙම කියලා නැහැ. ලෝකේ ඕන රටක් තව රටක් එක්ක ගනුදෙනු කරන්නේ මොකක් නිසාද? ඒ රටේ තියෙන විවෘතභාවය, විනිවිදභාවය, ඒ රටේ පාලකයන්ගේ තියෙන අවංකභාවය. ඒවා නීතියේ තියෙන පිරිසුදුකම, බදු ප්‍රතිපත්තියේ තියෙන පිරිසුදුකම, වංචා දූෂණ වලින් තොරවීම. ඒවා තමයි වැදගත් වෙන්නේ රටකට. ඉතින් අපි විශ්වාස කරනවා අපිට මේ ප්‍රතිපත්ති හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට මෙතෙක් මේ රටේ පාලනය කරපු කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකරපු පන්නෙන් විනිවිදභාවය, විවෘතභාවය, අවංකභාවයෙන් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළම පෙන්වන්න පුළුවන් අපිට. එතකොට ආයෝජක වෙනවා. එතකොට එන්න ආයෝජක ලංකාවේ නෝන් තරම් ඉන්නවා. මේක එහෙම නෙමෙයිනේ යාපෝට් එකෙන් බහපු වෙලා ඉඳලා ඔරාම කොමිස් ගිහිල්ලා නේ තියෙන ඔළුවේ. ඒකයි මේක කරන්න බැරි. අපි කියනවා සහතික කළා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක කිසිදු ව්‍යාපාරයකට, කිසිදු කර්මාන්තයකට, කිසිදු ආයෝජනයකට එක රුපියලක්වත් පගාව ඉල්ලීමත් තහනම්, පගාව දීමත් තහනම්. නීතියෙන්ම තහනම්. දැඩි දඬුවම් පනවුම් ලැබේ.
හොඳයි මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි අද බදාදා දිනේ ශ්‍රී ලංකේ කැළඹෙන දේශපාලනයේ කතාව පිළිබඳව කතා බහ කරන්නට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙහි පැමිණීම පිළිබඳව අද අපි කතා බහ කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහත්මයා සමගින් බෙහෙවින් ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන පැමිණියාට. අපි යලිත් ලබන සඳුදා රාත්‍රියේ 10යි කාලට හමු වෙමු. මේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නට සුලිය සංවාදාත්මක වැඩසටහනේ ප්‍රාර්ථනා කරන අපට සුවදායී වූ රාත්‍රියක් ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.